right good evening කට්ටියට මගේ නම සමන්ත හේවගේ අපි අදත් තව වීඩියෝ එකක් කරන්න කියලා තමයි බැලුවේ සිස්කෝ රවුටර්ස් සම්බන්ධයෙන් මේ දවස්වල අපි උගන්වන්නේ අපේ YouTube channel එකේ. ඉතින් last week එකේ අපි කරේ රවුටර්ස් සම්බන්ධයෙන් කරා ඒවල අපි මතක ඇති අපි කතා කරා රවුටර්ස් සාමාන්‍යයෙන් devices enterprise එකේ layers 3කට වගේ කැඩෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් යටම layer එක අපි කිව්ව access layer. access layer එක තමයි access layer එකේ තියෙන routers හරි සාමාන්‍ය access layer එකට routers එහෙම set වෙන්නේ නැහැ. access layer එකේ සාමාන්‍ය තියෙන switches. සාමාන්‍ය layer 2 switches එහෙම තියෙනවා. ඒවා connect වෙන්නේ අපි කිව්වා අපේ end users ලට කියලා. නැත්තම් AP එකක් වෙන්න පුළුවන්, access point එකක් වෙන්න පුළුවන්. නැත්තම් host machine එක. ඒ කියන්නේ laptop එකක්, desktop එකක් මොකක් හරි enable device එකට enable device එක ඒ කියන්නේ network IP address එකක් ගන්න පුළුවන් device එකකට තමයි access layer එක තියෙන devices switches connect වෙන්නේ. ඊට පස්සේ මැද layer එක අපි කිව්වා මැද layer එකේ තියෙනවා කියලා distribution layer. නැත්තම් මේකට කියනවා අපි aggregation layer කියලා. right? distribution layer and aggregation layer එකේ ඇත්තටම තියෙන්නේ ඒකෙදි අපි කරන්නේ ගොඩක් redundancy. ඒ කියන්නේ අපි ensure කරනවා redundancy නැත්තම් backup purpose එකක් විදියට. ඒ කියන්නේ ඒ layer එක සාමාන්‍යයෙන් users ලට connect වෙන්නේ නැහැ. ඒ කියන්නේ devices වල network cable එක ඇවිල්ලා aggregation layers වලට වදින්නේ නැහැ. සාමාන්‍ය aggregation layer එකේ තියෙන්නේ අපි හිතමුකෝ උදාහරණයක් වශයෙන් 3750 layer 3 switches right 3560 ඒ වගේ Cisco layer 3 switches aggregation layer එකේ hand in hand connect වෙනවා. ඒ කියන්නේ සමහරලාට අපි fiber වලින් fiber SCLC cable වලින් අපි ඒවා connect කරලා තියෙන්නේ as a redundancy purpose, backup purpose, right? එතකොට aggregation layer කියන්නේ මැද layer එක. නැත්නම් අපි කියනවා distribution layer එක. මොකද ඒකේ distribution layer වගේ එකක් ඇත්තටම සාමාන්‍ය ලොකු enterprise level එකේ company වලට තමයි මේ වගේ ඒවා අවශ්‍ය වෙන්නේ. හරිද? ඊගාවට අපි කතා කරා core layer එක. core layer එකේ තියෙන තනිකර core switches, right? core switches සාමාන්‍ය core switch එකක් සාමාන්‍ය මිලියන 5ක් 6ක් වෙන හොඳ එකක්. ඊටත් වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි හිතමු 65 right 6500 ඊට පස්සේ 6600 7200 ඒ වගේ තියෙනවා core Cisco core switches, right? එතකොට Cisco core switch එකක් කියන්නේ core layer එක. ඒ කියන්නේ එයා තමයි එළියට expose කරන්නේ. නැත්තම් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ එයාගෙන් පස්සේ යන්නේ අපි WAN connection පැත්තට, right? ඒතර ඕක තමයි මම basically කිව්වේ last week එකේ ගැන මම මේ පොඩ්ඩක් කියන්නේ. ඉතින් අපි දැන් මේ සතියේ අපි ඊට පස්සේ පොඩ්ඩක් අපි දැන් routers ගැන පොඩ්ඩක් කතා කරගෙන එන්නේ. ඇත්තටම මෙහෙමයි දැන් මම දැන් කලින් කියනා වගේ මේ networking කියන දේ එකපාර ඕගොල්ලන්ට මේ පොඩ්ඩක් මේ මාසෙන් දෙකෙන් තුනෙන් ඉගෙන ගන්න බෑ. ඒක හරියට ඉතින් හොඳට පොත්පත් කියවලා ඕගොල්ලන්ගේ දැනුම අරගෙන ප්‍රැක්ටිකල් කරලා එහෙම තමයි කියන්න ඕනේ. ඒ වගේම තමයි එහෙම උගන්වන්න මාස 3 මාස 2 මාසේ කෝසස් උගන්වන එක ඉන්ස්ටිටියුට් වල. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. අපි වෙලාව අරගෙන ටයිම් එක අරගෙන අපි එක්සැම්පල් අරගෙන අපි ටික ටික තමයි ළමයිට පැහැදිලි කරන්නේ. මොකද මේවා එහෙම ඔලුවට යන්නේ නැහැ එකපාර. කෝස් එක ඉවර වෙයි ළමයාට දැනුම නැහැ. ඔය කෝස් වලින් 99%ක් මේක තමයි වෙන්නේ. එතකොට අපි අපේ එහෙම ෂෙඩියුල් එක ගන්න නැහැ. අපි සාමාන්‍යයෙන් ඉබ්බ වගේ තමයි යන්නේ. right? හරි. එතකොට මේ අපි දැන් අද මම පොඩ්ඩක් මේක ෂෙයා කරන්න මේ මගේ ඩෙස්ක්ටොප් එක ඔයගොල්ලෝ මගේ ඩෙස්ක්ටොප් එකේ පේනවද? නෑ තාම පේන්නේ නැහනේ. right. දැන් පේනවද? හරි දැන් හරි right. okay. right.
අපි අද පොඩ්ඩක් කෙලින්ම අපි පොඩ්ඩක් රවුටර් එකකට පොඩ්ඩක් මම මේ හරි මම මුලින්ම ගන්නම් අපි මේකෙන්ම පටන් ගමුකෝ මේකෙම තියෙන මම හිතන්නේ රුවන් අපි මේක කලින් ක්ලාස් එකේ කරාද කොයිද කමක් නැහැ අපි එතනින් ඉඳන් යමු රයිට් ඔයාලට මතක ඇති සමහර විට මේ ටික අපි කරා මේ බේසික් කමාන්ඩ්ස් රයිට් එතකොට අපි දැන් බේසික් කමාන්ඩ්ස් වලට යන්න ඉස්සෙල්ලා මම මෙතන පොඩ්ඩක් එන්නම් රයිට් දැන් අපි රවුටර් එකක් තියෙනවා දැන් රවුටර් එකක් කියලා හිතන්නවා මේක රවුටර් එකක් කියලා හිතන්නකෝ මේ රවුටරේ රයිට් මේක රවුටර් එක නම් රයිට් මෙතන අපි තමකෝ කොන්සෝල් කේබල් එකක් තියෙනවා දැන් මේක අපිට දැන් මේ ඕනම ඩිවයිස් එකක් අපිට කනෙක්ට් කරගන්න විදි තියෙනවානේ connections right මම එදා ක්ලාස් එකේ කරා එකක් තමයි අපිට local administration locally connect කරන්න පුළුවන් නැත්නම් remotely connect කරන්න පුළුවන් right remotely සාමාන්‍ය locally connect කරද්දී අපි use කරනවා සාමාන්‍යයෙන් locally කරද්දී මොකද්ද use කරන්නේ අපිට අපි console කරලා අපි එහෙම මේව කරනවා right එතකොට remotely කරද්දී අපි සාමාන්‍යයෙන් එක එක apps වගේක් use කරනවා ඒ apps ටික මම කියන්න උදාහරණයක් නම් පුටි කියලා app එකක් තියෙනවා right ඒ වගේ දේවල් ටිකක් තියෙනවා පුටි තියෙනවා ඊට පස්සේ Teraterm තියෙනවා මේවා free version right පුටි Teraterm සාමාන්‍යයෙන් Sequo CRT කියලා එකක් තියෙනවා ඒක පොඩ්ඩක් license version right ඉතින් ඔය වගේ ඒවා තියෙනවා ඊට පස්සේ අපිට ඒ දවස්වල ඕගොල්ලන්ට මතක ඇති මේ hyper terminal කියලා right hyper terminal තමයි මුලින්ම log වෙන්න ඉස්සර hyper terminal කියලා තිබ්බා ඔන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා ඒතකොට මේවා මොනවාටද තියෙන්නේ මේ locally නම් අපි console cable එක ගහලා කෙලින්ම use කරනවා නැත්නම් remotely ඒතකොට මේ වගේ app වලින් මේ පුටි Teraterm hyper terminal Sequo CRT කියන application එක අපි use කරනවා මොනවාටද මේකට connect වෙන්න මොකටද කනෙක්ට් වෙන්නේ මේ අපේ රවුටර් එකට හා ස්විච් එකට කනෙක්ට් වෙලා අපි කන්ෆිගර් කරන්න රයිට් ඉතින් ඒක තමයි අපේ ප්‍රධානම අරමුණ ඒ කියන්නේ මුලින්ම අපි ඩිවයිස් එකකට ලොග් වෙන්න එපේ රයිට් මුලින්ම ඩිවයිස් එකට ලොග් වෙද්දී අපිට ඒ chance එක අපි ගාව තියෙනවා රයිට් රයිට් ඉතින් අර විනාඩියක් දෙන්න right හරි දැන් අපි පොඩ්ඩක් බලමු කොහොමද අපි මේක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා මම හිතන්නේ මම මේක කලින් පෙන්නුවද කොයිද හරි දැන් ඇත්තටම මේ තියෙන්නේ basically කොහොමද අපි console connectivity එකක් හදාගන්න මම හිතන්නේ last video එකේ last class එකේදී මම කරා මේ console cable එක පෙන්නුවා මෙන්න මේ cable එක පෙන්නුවා හරි එතකොට මේකේ RJ45 and DB9 converter එකක් මේ මෙතන තියෙන්නේ මෙතන computer එකක් තියෙනවා දැන් මෙහෙම connect කරන්න පුළුවන් right මේක ඇවිල්ලා router එක හරිද දැන් මම routers මට මතකයි මම routers ಜಾති දෙකක් ගැන කරා එකක් තමයි මේ modular routers right modular routers කියලා එකක් තියෙනවා අනිත් එක තියෙනවා fixed routers සාමාන්‍ය මං කෝ අපේ ADSL වගේ ඉන්නේ fixed routers හරි එතකොට දැන් මෙතන console එක දැන් මේ බලන්න දැන් මේක මෙන්න මේ වගේ icon එක දැන් මේක බලන්න මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් networking
networking designing වල right networking designer ද උදාහරණයක් packet tracer වගේ ඒවා packet trace එකේ දැන් මේ වගේ තමයි තියෙන්නේ. එතකොට දැන් මේක බලන්න මෙන්න මේ symbol එක ඇවිල්ලා මේවට කියන universal symbol. right universal symbol. මේ symbol එක දැන් මෙහෙම එකක් දැක්කොත් කොහේදී අර ඕනම පොතක networking පොතක මේකේ අදහස් කරන්නේ router එක. මේ වගේ නිල් පාට. right දැන් මේක ඇවිල්ලා switch එක. දැන් මෙතන තියෙන router එකක් තියෙන switch එකක් තියෙන මේ PC තියෙන. එතකොට දැන් මෙයාට මේ කම්පියුටරේ මේ client machine එකේ ඉඳලා මෙයා console cable එක ගහලා දැන් මේ console cable එකේ ඇත්තට මේ console cable එකේ symbol එක තමයි universal symbol එක. console cable එකේ universal symbol එක මෙහෙම කඩ ඉරක් තියෙන කඩ ඉරක්. ඔහොම line එකක් තමයි තියෙන්නේ. right එතකොට මේ router එකට අපිට කෙලින්ම දැන් මෙයා මෙහෙම log වෙනවා කියන්නේ මේ තනිකර locally connectivity එකක් හදාගෙන තියෙන්නේ. මේක locally. right දැන් හදිසියවත් අපි මේක හරහා යනවා නම් මේ ස්විච් එක හරහා අපි තමු ටෙල්නෙට් කරනවා කියලා. ටෙල්නෙට් කරනවා නම් මේක ඇවිල්ලා රිමෝට්ලි. එතකොට මේ ලෝකලි ඇක්සස් කරනවා මේ රිමෝට්ලි ඇක්සස් කරනවා. හරිනේ. right. හරි. right එතකොට එහෙම තමයි වෙන්නේ. අනිත් එක අපි ඊගාවට තව පොඩ්ඩක් බලමු. තව දැන් මොනවාද අපි use කරන terminal emulation apps ඒ කියන්නේ programs මොන වගේ programs අපිට use කරන්න පුළුවන්. ඇත්තට මම මේ ටික කිව්වා. එකක් තමයි hyper terminal. දැන් අතට ඕගොල්ලන්ට මතකයි Windows 7 වගේ use කරද්දී මේ hyper terminal team එක automatically තිබ්බා නේද? install වෙලා අපි Windows දැනුණත් එහෙමයි. දැනුණත් virtual machine එකකට දැන් අපි Hyper-V දාලා අපේ Windows 10 එකේ Hyper-V enable කරගෙන virtualization active කරගෙන BIOS වලදී BIOS වල virtualization active කරගන්න එපේ Hyper-V enable වෙන Hyper-V enable කරගත් virtualization active කරගෙන Hyper-V enable දැම්මට පස්සේ අපිට Hyper-V වල අපිට පුළුවන් computers virtual machines හදාගන්න. ඕන්න Windows 10, Windows 8 ඕම හදාගන්න පුළුවන්. Windows 10, Windows 7, right? Windows 7 install කරගමන් මේ Hyper-V මේ Hyper Terminal කියන එක apps වල එනවා. ඒක නිකන් default එන program එකක්. මම කියන්නේ Windows 7 වල. right? default එනවා Windows 7 වල. හැබැයි Windows 10 වල එහෙම එන්නේ නැහැ. right? Hyper Terminal හොඳ තාම use කරන සමහර අය. Windows 10 වලටත් use කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊගාව එක පුටි. පුටි කියන එක සාමාන්‍ය ෆ්‍රීවෙයා එකක්. ඔයාලට use කරන්න පුළුවන්. Teraterm උත් එමයයි. Secure CRT පොඩ්ඩක් මේක license version එක. මේක license version එක. සාමාන්‍ය Secure CRT වල ගොඩක් corporate sector එකේ නැත්තම් ඔය මේ ගොඩක් enterprise level එකේ අය ඒගොල්ලෝ use කරනවා. ප්‍රශ්නයක් නැහැ. Secure CRT හොඳටම හොඳයි platform එක. right? ඊට පස්සේ OS X terminal කියලා එකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම use කරන්නේ මොනකටද? මේ එකම purpose එක. මේ මොනකටද මේ apps use කරන්නේ? මේ apps use කරන්නේ අපේ networking devices. දැන් මේක මෙහෙමයි. දැන් හොඳට මතක තියාගන්න මේක router මේක Cisco වෙන්න ඕනේ නැහැ. ඔයා networking ඕනම දෙයක් ඉගෙන ගත්තොත් ඒ කියන්නේ networking devices එක්කෝ Juniper වෙන්න පුළුවන්, එක්කෝ Huawei වෙන්න පුළුවන්, එක්කෝ Dell වෙන්න පුළුවන්. දැන් Dell switches එනවා. නේද? Dell routers එනවා නේද? දැන් HP switches එනවා. right? TP-Link switches එනවා. TP-Link routers එනවා නේද? දැන් Dell ඉස්සර computers නෑදුවේ. දැන් ඒගොල්ලෝ switches routers networking ඒ පැත්තට දැන් ඒගොල්ලෝ ඒ business එක එක දැන් මෙහෙමනේ දැන් මේ හැම කම්පැනියම business යන්නේ කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ බලනවා අර කම්පැනි ප්‍රොඩක්ට් එකක් හදන අය අපිටත් බැරි කියලා. ඒගොල්ලෝ ඒතකොට එක එක ටෙක්නොලොජි. හැබැයි ඕකේ තියෙන දැන් අපි දැන් networking කරන අය දැන් අපි ගත්තොත් දැන් Cisco වගේ ගත්තොත් world number 1 වගේ ඉන්න Cisco. ඊට පස්සේ ඉන්න Juniper. ඊට පස්සේ Huawei. අර ඒ වගේ තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ මොකද ඉන්ඩස්ට්‍රියේ අවුරුදු ගාණක් වෙනවා. ඒගොල්ලෝ ටෙක්නොලොජි හොඳටම දන්නවා ඒ වගේ. ඒතකොට ඒ වුණාට වෙන පොඩි business companies, enterprise company ඒගොල්ලෝ products හදන්න බලනවා. ඒගොල්ලන්ගෙත් R&D තියෙනවා. research and development කරලා ඒගොල්ලත් switches එක router එක market එකට දානවා. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් Ruji කියලා එකක් තියෙනවා. right? Ruji
right රූජි කියලා මේ අලුතෙන් තියෙනවා Chinese product එකක් right මේ රූජි කියන එකේ තියෙනවා layers තුනටම බඩු ඒ කියන්නේ access layer සාමාන්‍ය normal ඒක SMB ඊට access layer ඊට පස්සේ distribution layer ඊට පස්සේ core layer මේවා service provider SP service provider right data center ඔය හැම level එකකටම හරියන routers switches firewalls access point ඔක්කොම තියෙනවා right ඒවා ඔක්කොම තියෙනවා එතකොට මේ ඇයිලා රූජි කියලා ප්‍රොඩක්ට් එකක් එතකොට මේ රූජි චයිනීස් ප්‍රොඩක්ට් එකක් මේකේ මොකක්ද දන්නවද මම මේ නිකන් ඕගොල්ලන්ට දැනුමට කියන්නේ හරිද මේ මොකද දැන් ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයනේ ඒතර ඕගොල්ලෝ දැනගන්න ඕන මොනවද රූජි කියන අලුතෙන් නෑ මොකද දැන් රූජි කියන එක ලංකාවේ බාක්ලීස්ලා තමයි බාක්ලීඩ් නෙමෙයි යුනිටි එකේ තියෙන බාක්ලීස් නෙමෙයි බාක්ලීඩ් කම්පැනි තමයි ලංකාවේ එකම ඩිස්ට්‍රිබියුටර් දැනට right එතකොට ඒගොල්ල තමයි ලංකාවට මේ ඒගොල්ල තමයි රූජිත් එක කනෙක්ටිවිටි එක හදාගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රධානම තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි right රූජි කියන ප්‍රොඩක්ට් එක අපි ඇක්සස් පොයින්ට් එකක් ගත්තොත් මොකක් හරි ගත්තොත් අපිට පුළුවන් ඒගොල්ල අපිට දීලා තියෙනවා cloud based solution එක. ඒ කියන්නේ මොකක්ද? cloud based solution එක කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ඩිවයිස් එකට cloud app එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් එකෙන් ඒ URL එක හරි ඒ අපේ IP එක හරි ගහලා අපිට කනෙක්ට් වෙන්න පුළුවන්. right? ඒක තමයි cloud ඒ කියන්නේ cloud app එකක් තියෙනවා. එතකොට හරිම ඇයි එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ දැන් මේ cloud app එකක් තියෙන එකේ වැදගත්කම. කියන්න බලන්න කවුද මේ දැන් අපේ ළමයි සෙට් එකක් ඉන්නවනේ 4 දෙනෙක්. අපේ බිනර මල්ලි ඉන්නවා. මයික් එක පොඩ්ඩක් ඔන් කරගෙන කියන්න බලන්න මේ cloud එකේ තියෙන advantages මොකක්ද? බිනර ඔයා මොකද හිතන්නේ? කතා කරන්න. ඔව් කියන්න. බිනර ඔයාව ඇහෙන්නේ. ඔව් කියන්න. දැන් ඇහෙනවා කියන්න. හෙලෝ. ඇහෙන්නේ නැහැ බිනර. ඔය කතා කරනවද? කතා කරනවා නම් පොඩ්ඩක් දැන් මේ Teams වල කතා කරනවා නම් ඔය ඕගොල්ලන්ගේ ඔය එන්නේ ඔය දැන් Teams වල ඕගොල්ලන්ගේ අදාළ ඒ පොඩි ස්ක්වයර් එක බ්ලින්ක් එනවා නිල් පාටි. රුවන් ඔව් සර්. හෙලෝ. රුවන් අහන්න හිටියේ? ඔව් ආන්නේ. ඔව් රුවන් මම අහන්නේ දැන් cloud environment එකෙන් අපිට රූජි ප්‍රොඩක්ට් එකකට log වෙන්න තියෙන එකේ advantages මොනවද? ඔයා හිතන විදියට. idea එකක් නෑ සර් ඒ සම්බන්ධව. නෑ මෙහෙම මේක ලොකුවට හිතන්න එපා. මේක ලේසියෙන් හිතන්න. දැන් ඔයා හිතන්න මෙහෙම හිතන්නකො මම දැන් device එකක් ගිහලා high කරලා මම තියනවා office එකේ. එතකොට මම කියන්නේ ඒ device එකට මට remotely log වෙන්න පුළුවන් කියලා එළියේ ඉඳලා. ඒතකොට ඒකේ තියෙන advantage එක ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? remotely manage කරන්න පුළුවන් device එක. හරි. ඒ කියන්නේ cloud telnet නෙවෙයි. කෙලින්ම අපිට cloud service එක හරහා එන්නේ. ඔව් කෙලින්ම HTTP ඒ කියන්නේ කෙලින්ම web service එකක් විදියට යන්නේ. HTTP. right. ඒක ගොඩක් advanced මේ වගේ තියෙනවා නේද සර්? අනිවාර්යෙන්. ඒතකොට වෙබ් සර්විස් එකක් විදියට තමයි අපිට ඒ කියන්නේ ඒ අදාළ URL එක හරි ඒ link එක හරි ගහලා අපිට කෙලින්ම HTTP කරන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒ වගේ benefit එකක් තියෙනවා මේ මොකේද? මේ රූජි කියන product එකේ. මම ඕගොල්ලන් නිකන් දැනුමට කිව්වේ. ඕගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න රූජි කියන දැන් ඉස්සරහට මොකද රූජි වල prices අඩුයි. හරි? ඉස්සරහට මොකද ලංකාව ඒගොල්ලෝ ටාකට් කරලා තියෙන ඒකයි මොකද cost effective හින්දා ඉස්සරහට රූජි තාම හරියකට මාකට් කරගන්න බැරි වෙලා මම මාකට් වෙලා නැහැ. එතකොට මාකට් වුණාට පස්සේ ඕක ගොඩක් අය ගන්නවා. right? හරි.
right දැන් අපි බලමු දැන් මෙතන මම නිකන් කිව්වා දැන් අපි බලමු පොඩ්ඩක් මොකද මේ හයිපර් ටර්මිනල් කියන්නේ කියලා හරි මම හිතන්නේ මම හයිපර් ටර්මිනල් දාගත්තද මේ තියෙන හයිපර් ටර්මිනල් ප්‍රයිවට් එඩිෂන් එකක් මම දාගෙන තියෙන්නේ හරිද මේක රෙජිස්ටර් කරගන්නවා ට්‍රයල් එකක් හරි දැන් ඔන්න ඕක තමයි දැන් මේක තමයි පළවෙනිම වින්ඩෝ එක හයිපර් ටර්මිනල් දැන් දැන් මේක ඇත්තටම ඕගොල්ලන්ට මම මේ පොඩ්ඩක් කියන්නේ දැන් මේක ඇවිල්ලා මේ හිස්ටරි එක හරිද මේ ඇවිල්ලා හිස්ටරි කියන්නේ නෙට්වර්කින් හිස්ටරි කිව්වොත් මේක ඇත්ත මොකද හේතුව දැන් මේ හයිපර් ටර්මිනල් එක ඕගොල්ලන්ට මේක මතකද මතක ඇති නේද Windows 7 use කරපු අයට මෙහෙම ඇප් එකක් මතකද මෙහෙම ඇප් එකක් ඩිෆෝල්ට් එනවා Windows 7 වල වගේ හරිද එතකොට මේ මේකට තමයි හයිපර් ටර්මිනල් කියන්නේ එතකොට දැන් මේක ඇවිල්ලා ඉස්සර ෆේමස් හරි දැන් ඉස්සර අපි ඇත්තටම ඩිවයිසස් වලට ලොග් වුණේ ඔන්න ඕකේ ඊට පස්සේ අපි ටෙරාටර්ම් වගේ ඒවා යූස් කරා පුටි වගේ ඒවා මුලින්ම මේකෙන් තමයි ඇක්සස් කරේ ඇත්තටම රයිට් හරි දැන් මෙතන අපි නමක් දෙන්නවා අපි දෙමු AA කියලා ටිකක් දෙනවා හරිද මේ දෙන enter the name and choose the icon for the connection okay කරනවා right හරි දැන් මෙතන දෙන්න ඕනේ connection using මොකක්ද කියලා හරි com1ද com3ද කියලා දෙන්න ඕනේ right දැන් ඔහොම දැන් අපිට ඕන එකක් දෙන්න පුළුවන් අපි දෙමු මේක TCP කියලා දෙමු හරි TCP කිව්වට පස්සේ දැන් මෙහෙමනේ දැන් මෙතන communication කියන්නේ මොකද්ද communication කියන්නේ අපේ කෙලින්ම දැන් com port එක තියෙනවානේ right com port එකට connect කරලා ඒ කියන්නේ කෙලින්ම router එකේ හරි device එක හරි com port එකට connect කරලා right එහෙමත් පුළුවන් නැත්නම් අපේ TCP කියන්නේ IP එකක් දීලා right දැන් මෙතන TCP කියන්නේ transmission control protocol දැන් මෙතන තියෙනවා enter the detail for the host that you want to call අන්න දැන් මෙයා මෙතනින් මොකද්ද කරන්නේ දැන් මේක නිකන් පොඩ්ඩක් තේරුම් ගන්න දැන් මෙයා කනෙක්ට් කරන්න යන්නේ දැන් මේ ඇවිල්ලා ඇප් එක මේ ඇප් එකේ මෙයා අහනවා ඩීටේල් එකක් එන්ටර් කරන්න ඔයා මේ ඇප් එක හරහා මොකකටද කනෙක්ට් වෙන්න යන්නේ මොන ඩිවයිස් එකකටද ඒකේ තියෙන TCP IP නේ අපි දැන් සිලෙක්ට් කර එහෙනම් අපි IP ඇඩ්‍රස් එක මෙතනට දෙන්න ඕනේ හරිද හරි මම IP ඇඩ්‍රස් එකක් දෙනවා කියලා හිතන්නකො මම දෙනවා 192.168. මට බලමු devices මොනවාද දන්නේ IPs තියෙන්නේ 10.254 10.254 හරි හරි දැන් මම මොකද කරේ මම දැන් මේ හයිපර් ටර්මිනල් වලින් මම දැන් මෙන්න මේ IP ඇඩ්‍රස් එකක් දැම්මා. දැන් අපි IP ඇඩ්‍රස් උගන්වලා තියෙන්නේ. ඒක මගේ දැන් මගේ channel එක ඒකේ තියෙනවා. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකෙදි දැන් මෙතන බලන්න 192.168.10.254. හරි. එතකොට දැන් මෙතන host address එක අපි දාලා තියෙන්නේ. right මේකට කියන්නේ host address එක. දැන් මෙයාට තමයි අපි connect වෙන්න යන්නේ. එතකොට දැන් මේ ඇඩ්‍රස් එක ඇත්තටම මගේ දැන් රවුටරේ හොඳ මතක තියාගන්න දැන් මගේ රවුටරේ මම කලින් මීට කලින් මම කොන්සෝල් කේබල් එක ගහලා හරිද කොන්සෝල් කේබල් එක ගහලා ඒ රවුටරේට ලොග් වෙලා මම කන්ෆිගර් කරලා තියෙන්නේ ඇත්තටම IP එකක් දාලා right නමක් නම් දාලා නැහැ IP ඇඩ්‍රස් එකක් දාලා ඒ කියන්නේ මේ රවුටරේ එක ඉන්ටර්ෆේස් එකට IP ඇඩ්‍රස් එකක් දාලා තියෙන්නේ right දැන් රවුටර්ස් වල ඔයාගොල්ලෝ දැන් මේ රවුටර්ස් වල ඉන්ටර්ෆේසස් තියෙන්නේ හරිද ඉන්ටර්ෆේසස් කියන්නේ රවුටර්ස් වල තියෙන දොරවල් කියලා හිතන්නකෝ ඉන්ටර්ෆේසස් right එතකොට අපිට ඕනම ඉන්ටර්ෆේස් එකකින් එහෙම ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන් data නේ ප්‍රශ්නයක් නැහැ right එතකොට මේ යන්නේ මේ වගේ දැන් මේ console මම මේ IP address මේ IP එක 192.168.10.254 කියන IP address එක
assign කරලා තියෙනවා මේ රවුටරේ එක ඉන්ටර්ෆේස් එකකට. හරි? ඉන්ටර්ෆේස් එක identify කරගන්න මේ IP address එක. හොඳට මතක තියාගන්න. routers වල interfaces identify කරගන්න ඒකට අපි assign කරගන්නවා සාමාන්‍යයෙන් IP address එක. ඒ IP address එක වෙන ඒ IP address එක එයාට විතරයි. ඒ IP address එක ආයේ ඒ network එකේ වෙන කොහෙටවත් යන්න බෑ. එහෙම වුණොත් මොකක්ද එන message එක? බිනර IP address එකම IP address එක machine හරි host හරි අපි host වෙන්න පුළුවන් servers වෙන්න පුළුවන් දෙකකට වගේ ඒ කියන්නේ එකම IP address එක දෙකක devices දෙකක තිබ්බොත් ඒකට මොකද්ද කියන්නේ අපි? බිනර ඉන්නව නේද? ඔව් බිනර කියන්න. මම දැන් බිනරගේ මයික් එක වැඩ කරන්නේ නැද්ද කොහෙද? බිනර ඇහෙන්නේ නැහැ කියන එක මොකුත්. right. එතකොට රුවන් ඔයා මොකද්ද හිතන්නේ එතකොට? දැන් මේක රුවන් දැනගන්න ඕනේ මේක. ඔයගොල්ලන්ට වැදගත් වෙන එක. බිනර ඔයාගේ මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නේ නැහැ ඔයා කතා කරනවද නැද්ද කියලා මට මොකුත් ඇහෙන්නේ නැහැ. ඔයාලා මාව ඇහෙනවා ඇති. ඔයාගෙන් මයික්‍රොෆෝන් එක වැඩ කරන්නේ නැතුව ඇති හරියට. දැන් හරි. කියන බලන්න. ඇහෙන්නේ නැහැ. ඇවිල්ලා යනවා. හරි. මේ නමක් කියන එක එයාට නෑ. ඔව් මෙහෙමයි. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මේ ක්ලාසස් වලට ජොයින් වෙද්දී මම දන්නේ දැන් මේ නමක් කියන එක්කෙනාට දැන් මම දන්නේ එයාගේ මොකද්ද කියලා පොඩ්ඩක් මයික්‍රොෆෝන් එක යූස් කරන්න බලන්න මේ ප්‍රශ්නයක් එහෙම අහන්න. ඒක හොඳයි නේද? මහලු දෙයක් නෑ හෑන්ඩ් ෆ්‍රී එකක් ගා ගන්න පුළුවන් නේ. රුවන් ඔයා කියන්නේ මොකද්ද? ඔයාට හිතෙන්නේ නැද්ද උත්තරයක්? උත්තරයක් ඒ කියන්නේ මම කියන්නේ IP එකම IP address එක network එකේ එකම IP address එක devices දෙකකට assign වෙනවා කියලා හිතන්නකෝ. IP config එකක් එනවා නේද? අන්න හරි. ඒක තමයි මට කියාගන්න. ඒක තමයි මට උත්තරය අවශ්‍ය. IP දැන් ඒක හරි. එතකොට ඇත්තටම IP conflict එකක් කියනවා. right? IP conflict එකක් කියනවා. IP conflict එකක් වෙන හේතුව මොකද? same IP එක දැන් දෙකකට assign වෙනවා. එතකොට හදිසියකට දැන් මේ IP same IP එක assign වුණාට පස්සේ දැන් මේ IP එක ඇත්තටම කොහෙද තියෙන්නේ? දැන් මේ IP එකේ table එක router එක තියාගෙන ඉන්නවනේ. router එකයි ඊට පස්සේ router එකෙන් තියෙන switch එකයි right? switch එකේ මේ ඔය switch එකේ table එකේ MAC table එකේ හරි එයා ඒ අදාළ IP address එක තියාගෙන ඉන්නවා. එතකොට දැන් මේ ස්විච් එකේ දැන් මෙහෙම කිව්වොත් දැන් මේ ස්විච් එකේ මෙයා තියාගන්නවා එකම MAC address දෙකයි. හැබැයි එකම IP එක same IP. ඔන්න ප්‍රශ්නේ. එතකොට IP conflict එකක් එනවා. එතකොට IP conflict එක resolve කරන්න සාමාන්‍යයෙන් කොහොමද? මම ඒක එකපාරක් වීඩියෝ එකකින් මම කිව්වා. එතකොට සාමාන්‍ය අපිට පුළුවන් IP config right backslash දැන් මම ගහලම් පෙන්නන්නම් දැන් මේකේ command right IP plus කරන්න පුළුවන් නේද? ඔව් ඒක තමයි flush කරන්නත් පුළුවන් register කරන එක තමයි ඔව් හරි දැන් බලන්න මේක ගැහුවට පස්සේ දැන් මෙතන තියෙනවා commands ටික හරි මම ගැහුවා IP config space / question mark හරිද එතකොට ඒකේ බලන්න ඒකේ තියෙනවා මේ IP config renew release අපිට ඕකත් පුළුවන් IP config renew එකක් release එකක් ගාලා renew කරන්න දැන් IP config දැන් මේවා ළමයි දැනගන්න ඕන අනිවාර්යයෙන් මේවා basic commands the IP config right backslash මේක රිලීස් කරන්න හේතුව රිලීස් කරාට පස්සේ මේ තියෙන දැනට assign වෙච්ච IP එක මේ machine එකේ නැත්නම් ඒ host එකෙන් ගැලවෙනවා. හරිනේ.
එතකොට රිනිව් කරනවා කියන්නේ ආයෙ IP එකක් ගන්නවා. රිනිව්. සමහරලාට මේක මෙහෙම කරද්දී සමහරලාට ඇත්තටම ආයෙ රිනිව් කරද්දී සේම් කලින් assign වෙච්චම IP එකම තමයි assign වෙන්නේ. මොකද සාමාන්‍ය දැන් IP වල ඔයා දන්නවා අපි DHCP එකේ DHCP dynamic host configuration protocol එකේ අර DORA කියන concept එකෙන් IP එකක් assign වෙන. එතකොට ඒගොල්ලෝ lease time එකක් දෙනවනේ. ඒ lease time එක ඇතුලේ පැය භාගයක් ගන්න. ඒ පැය භාගේ IP එක තියාගෙන ඉන්නවා. same IP එක තමයි assign වෙන්නේ. දවස් 8ක් නෑ එහෙම. එතකොට ඔයාට තව විදියකින් කරන්න පුළුවන්. සමහරලාට දැන් මේවා හරියනවා. අපිට කරන්න පුළුවන් අපි හිතපු ගමන් කරනවා. දැන් මම මේ ප්‍රැක්ටිකලි අපි සමහරලාට මේ අපි රිලීස් එකක් ගහලා රිනිව් කරන්නේ. හරි? රිලීස් එකක් ගහලා අපි පොඩ්ඩක් මැෂින් එක ඕෆ් කරනවා. මම අපි කරපු ඒවා කියන්නේ මේවා හරියනවා ඇත්තට. මේවා අර නිකන් ගොඩ වෙදකම් වගේ තමයි සමහර ඒවා. හරිද? එතකොට රිලීස් එකක් ගාලා ෂට් ඩවුන් කරනවා. ෂට් ඩවුන් කරලා විනාඩි 5 10ක් තියලා ඕන් කරාට පස්සේ ආ වෙන IP එකක් ගන්නවා. හරිද? එහෙමත් වෙනවා. හරිද? මම මේ කියන්නේ සමහර ෂෝට් කට් තියෙනවා අපි හොයාගත්ත ෂෝට් කට් මේවා වැඩ කරන දැනුණා. සමහර වෙලාවට අපිට ඕක රීස්ටාර්ට් කරාමත් හරියනවා. ඒ කියන්නේ රිලීස් කරලා රිනිව් කරන්නේ නැතුව රීස්ටාර්ට් කරාට පස්සේ ආ වෙන IP එකක් අරගෙන ලොග් වෙනවා. රිනිව් කරොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට සේම් IP එක ගන්නවා. හරි? ඔන්න ඔහොම දේවල් ටිකක් තියෙනවා. ඕවා පොඩ්ඩක් ඕගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී ඔය එක්ස්පීරියන්ස් එක ඕගොල්ලන්ට එයි. එතකොට ඔය IP config කියන ඔය command ටික පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ වටිනවා. මොකද trouble shooting වලදී ගොඩක් වටිනවා. දැන් හරියට දැන් මෙතන මේ port number අපි ගන්න දැන් port numbers සාමාන්‍ය දැන් well known port numbers කියලා තියෙනවා නේද? right? එකේ ඉඳලා 1024 නේ. ඕම තියෙනවා well known port numbers. සාමාන්‍ය port numbers අපි කියන්නේ 4096 වෙනකන් තියෙනවා කියලානේ. right? එතකොට දැන් මේවා 1024 වෙනකම් මේවා already reserve ඒවා. right? මේ ඔක්කොම reserve. එතකොට දැන් මෙතන 23 කියන්නේ අපි දන්නවා 23 කියන්නේ telnet කියලා. හරි? හරි. දැන් අපි දැන් මේ telnet කියන්නේ මොකද්ද? දැන් telnet කියන්නේ ඒක remote session එකක්. ඒ protocol දැන් protocol එකක් කියන්නේ මොකද්ද? අපි කියන rules and guidelines නේ. When you are, if you want to communicate something, right, from one device to another, there's a way, no? So that way will be defined by the protocol, right? The how it goes, how we are going to, transfer the data between, back and forth, right? I mean, between those devices, right? දැන් මෙතන මම 23 ගැහුවා. ඒ කියන්නේ මෙහෙම දැන් මේ 23 කියන්නේ දැන් මගේ මේ ලැප්ටොප් එකේ මේ පෝට් එක 23 වෙනි පෝට් එක ඇරලා තියෙන්නේ. ඩෝ එක ඕපන් කරලා තියෙන්නේ. දැන් මේ පෝට් නම්බර්ස් කියන්නේ වෙල් නෝන් එක එක පෝට් නම්බර්ස් කියන්නේ තමන්ගේ හොස්ට් එකේ තියෙනවා. ඔයගොල්ලෝ හිතන්න තේරෙන්නේ නැත්නම් මේ පොඩි දොරවල් තියෙනවා. පොඩි. ඒ දොරවල් ඕපන් වෙලා තියෙනවා. ඒ දොරෙන් දැන් ටෙල්නෙට් දොරෙන් තමයි එයා ගිහිල්ලා කොමියුනිකේට් කරන්නේ රවුටර් එකත් එක්ක. right? එහෙම හිතුණා ලේසි තේරෙන්නේ නැත්තම්. ඔන්න ඕකේ කරගමන් මොකද වෙන්නේ? පාස්වර්ඩ් එක ගන්නවා. හරි මම ලොග් වුණා. මම දැන් රවුටර් එකට ලොග් වෙලා ඉන්නේ. මම රවුටර් එකට ලොග් වුණේ මොකෙන්ද? මේ හයිපර් ටර්මිනල් කියන ඇප් එකකින්. දැන් මේක very basic ඇප් එකක්. බේසික් වුණාට මේක ගොඩක් වැඩ කරන්න පුළුවන්. අනිත් ඒවත් secure CRT වලින් කරන වැඩ ඒ ඔක්කොමත් මේකෙන් කරන්නත් පුළුවන්. මේක තමයි ඉස්සර අපි යූස් කරේ. හරි? දැන් මේකේ ගොඩක් ඔය අපි දැන් මේක අපි යූස් කරලා තියෙනවා ගොඩක් ඔය රවුටර්ස් වල iOS කොපි කරගන්න TFTP වලින් ඒවා ගාන්ටම පෙන්නනවා මේවල. හරියටම පෙන්නනවා. right? දැන් සමහර අය රෙකමන්ඩ් කරනවා හයිපර් ටර්මිනල්ම යූස් කරන්න කියලා. සමහර රවුටර්ස් අනම්මන ඔය මේ ඔය ගොඩක් අපි ඔය පාස්වර්ඩ් රිකවරි ඔය අපි කියන්නේ ඔය මේ ජේල් බ්‍රේක් කරනවා කියලා. ජේල් බ්‍රේක් කරනවා කියන්නේ පාස්වර්ඩ් කඩනවා කියන එකනේ. එතකොට සමහරලාට අපි ඔය ඩිවයිසස් ලොග් වෙන්න බැරි ඩිවයිසස් තියෙනවානේ. පාස්වර්ඩ් ගහලා දන්නේ නැහැ. ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා පාස්වර්ඩ් ගහලා ඩිවයිසස් වලට ගිහිල්ලා වෙන කම්පැනි වලට ගිහිල්ලා. එතකොට දැන් ඒවට ලොග් වෙන්න බෑ. හරිද? දැන් රයිට් ඉරේස් එකක්වත් ගහන්න බෑනේ.
right erase එකක්වත් ගන්න බැරි මොකද console එකටවත් log වෙන්න බෑ ඔක්කොම password protect කරලා තියෙන්නේ එතකොට මුකුත් කරන්න බෑ එතකොට ඒකේ තියෙන restart කරලා මොකද්ද කරන්නේ සාමාන්‍ය start button එක ඔබාගෙන මේ start button එක ඔබාගෙන power ගන්නවා හරි ඔහොම වැඩ තියෙනවා එතකොට එයා යනවා මොකද එයා යනවා ROM on mode එකට right ROM on mode එකට ගියාට පස්සේ ROM on mode එකෙන් අපි යන අතර ROM on mode එක කියන්නේ password recovery mode එක නේ password recovery mode එක ගිහලා ඒකේ configuration registry OS 2102 නේ normal තියෙන්නේ ඕක අපි මේ ROM on mode එකට දාලා අපි කෙලින්ම එතෙන්ට ගිහිල්ලා එතනින් එතන ඇත්තටම bypass කරලා තියෙන්නේ bypass කරලා අපි ඇතුළට ගිහිල්ලා ආයෙ ඔක්කොම erase කරලා ආයෙ මුල ඉඳන්ම අපි හදලා ගන්නවා ඒ වගේ එකක් කරලා බලන්න ඕනේ හරිද එතකොට මේ අත්දැකීම මාරයි දැන් අපි කරා අපි ඒ වගේ ඒවා අපිට ඕන තරම් කරන්න හම්බුණා අපි කරා අපි ඒවා ඉගෙන ගත්තා හරි එතකොට එහෙම ඒකම තමයි දැන් උනත් firewall එකක් වුණත් router එකක් වුණත් switch එකක් වුණත් password jailbreak කරන්න ඒකේ අදාළේ code ටික බලා ගත්තා නම් කරන්න පුළුවන් system එක එකයි methods commands පොඩ්ඩක් වෙනස් වෙයි device එකෙන් device එකට හරි එච්චරයි right එතකොට දැන් මේක ඇවිල්ලා මම දැන් දැන් මම මේකෙන් තව පොඩ්ඩක් කියන්නම් මම මේක මෙහෙම තියලා දැන් මෙතන මේ දැන් මේ routers වල තියෙනවානේ modes මම හිතන්නේ මේවා අපි පොඩ්ඩක් ඉස්සරහා කරා මම කලිනුත් කරා routers වල modes තියෙනවා නේද modes තියෙනවා මුලින්ම තියෙනවා මොකද්ද user mode කියලා එකක් තියෙනවා user mode එක ඇත්තටම මේ greater than symbol එක තමයි තියෙන්නේ හරිද ඊට පස්සේ තියෙනවා privilege mode right ඒක තියෙන hash එක නැත්නම් අපි මේක කියනවා enable mode කියලා හරි enable mode එක ඊගාවට අපිට තියෙනවා global configuration mode හරි මේ global configuration mode එකේ අපේ තියෙනවා සාමාන්‍ය අපේ global configuration mode එකේ config කියලා එකක් ඇවිල්ලා වරාන්න ඇතුළේ ඔහොම එනවා හරි ඊට පස්සේ තියෙනවා interface mode කියලා interface වල ඇතුළට log වෙන්න පුළුවන් interface mode ඊට පස්සේ තියෙනවා ROM on mode කිව්වේ අර මම කලින් කිව්වා වගේ password recovery mode හරි password recovery mode එක මේක right එතකොට user mode එක තියෙනවා privilege mode එක තියෙනවා global configuration mode තියෙනවා interface mode කියනවා ROM on mode තියෙනවා right ඕක තමයි විස්තරේ right එතකොට මේ දැන් අපි බලමු මම මේක නිකන් කිව්වේ හරි දැන් මේක මොකද්ද මේ තියෙන greater than sign දැන් මේ router එකේ මුලින්ම තියෙන්නේ greater than දැන් මේ ඇවිල්ලා තියෙන්නේ user mode එකට හරි මේ user mode එකේ ලොකුවට අපිට මොනවද user mode එකේ ලොකුවට වැඩ කරන්න බෑ අපිට ඒක limited access දැන් සාමාන්‍යයෙන් මේ user mode එකට ගිහිල්ලා මම හිතන්නේ රුවන්ට මතක ඇති මේක අපි show privilege අපි command එකක් තියෙනවා show privilege කියලා ගැව්වොත් privilege හරි මේ තියෙන show privilege කියලා ගැව්වොත් current privilege level is 1 කියලා වැටෙනවා හරි right මම දැන් මේකේ මේ user mode ඒ ඔක්කොම හොඳට වීඩියෝ එකේ දැන් show version ගැව්වොත් මොකක්ද දෙන්නේ show version ගැව්වොත් එන්නේ ඒ device එකේ පිළිබඳ සම්පූර්ණම විස්තරය එතකොට 2x මොකද්ද 210 කියලා එතකොට අර අපේ ROM on mode එකේදී අපිට පුළුවන් නේද අර startup configuration එකේදී අර එන්නේ එතනදී අර ඒ show version ඒ අර එතන මට ඒක මතක නෑ show ඔයා කියන එක හරි show version එකේදී ඒ configuration registry එකේ number එක අපිට බලා ගන්න පුළුවන් අන්තිම line එකේ
හරි හරි සර් හරි හරි. හරි. right එතකොට right දැන් sir. ඔව් මෙතන දැන් මේක user mode එක. දැන් මේ user mode එකේ limited access තමයි තියෙන්නේ. එතකොට මේකේ ඔයාට ඇත්තටම privilege එක බලා ගන්න ඕන නම් current privilege එක 1යි කියලා පෙන්නන්න. හරි. එතකොට මේකේ වැඩ කරන්න මේකේ ඇත්තටම මුකුත් ලොකුවට කරන්න බෑ. අපි ඒක දන්නව නේද? එතකොට මේකේ show command කියලා ගැව්වොත් show question space question mark කියලා ගැව්වට පස්සේ මේ තියෙන්නේ ඕගොල්ලන්ට තියෙන command ටික ඒකේ. right මේ තියෙන්නේ මේ ටික තමයි show commands ටික තියෙන්නේ. හරි. ඔන්න ওই ටික තියෙනවා. show commands. එතකොට දැන් මේකේ බලන්න දැන් මේ routerේ privilege mode එකේ එක වුණාට දැන් අපි දන්නවා privilege mode එකේ ඉඳලා කීය වෙනකන් තියෙනවද 15 වෙනකන් තියෙනවා. right 1 to 15 වෙනකන් තියෙනවා. right එතකොට 1 to 15 වෙනකන් තියෙනවා. එතකොට 1 තමයි least privilege තියෙන්නේ. එතකොට 15 කියන්නේ highest. right highest privilege තියෙන්නේ. එතකොට least privilege තියෙනවා highest privilege තියෙනවා 1 to 15. right එතකොට සාමාන්‍ය privilege level 15 කියන්නේ අර මම කලින් කිව්වේ enable mode එක. නැත්තම් අපි මේකට කියන්නේ ඇත්තටම privilege mode එක කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ full privilege තියෙනවා. දැන් මේ mode එකට යනවා කියන්නේ full ඒ කියන්නේ 15 privilege 15 වලට යනවා කියන්නේ ඔයාට device එක ඕන දෙයක් කරන්න පුළුවන්. හේතුව ඔයාට පුළුවන් right erase එකක් ගාලා device එකේ ඔක්කොම settings මකන්න පුළුවන්. මකලා reload කරාට පස්සේ නිකන් hard disk එක laptop එක desktop එක hard disk එක format කරා වගේ තමයි. ඔක්කොම data මැකෙනවා. right එතකොට right erase වල සමහර ඒවා මැකෙන්නේ නැහැ. ඔය VLAN database කියන ඒවා සමහරට මැකෙන්නේ නැහැ. ඒවා ගන්න වෙනම ක්‍රම තියෙනවා. ඉතින් ඒවා මකන ක්‍රම තියෙනවා. එහෙම තියෙනවා. එතකොට මේ privilege මේ enable mode එක කියන්නේ භයානකම mode එකක්. මොකද enable mode එක access තියනවා කියන්නේ ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕන ඒ කියන්නේ misuse කරන්න උනත් පුළුවන්. හේතුව enable mode එකේදී ඔයාගේ device එකේ fully control එක ඔයාට තියෙනවා. මොකද සාමාන්‍ය enable mode එක එහෙම හැමෝටම දෙන්නෙත් නෑ. මොකද හේතුව ඔයාට ඒක ඒ router එකේ හරි switch එකේ හරි access point එකේ හරි තියෙන ඔක්කොම settings මකන්න පුළුවන්. right එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඒ ඇයි එහෙම තියෙන්නේ හේතුව තමයි මේ enable mode එකේ privilege 15 කියන option එක automatically by default ඇවිල්ලා තියෙනවා. එතකොට ගොඩාක් අය කරන්නේ දැන් මේ shop මේ privilege level එක user account හදද්දී අපි ඒක දැන් පස්සේ ඉගෙන ගමු. user account හදද්දී අපිට පුළුවන් ඔය user account වලින් අපිට එක ඒවා මේව කරන්න මොනවද? අපිට දෙන්න පුළුවන් එක levels. මෙයාට මේ show commands විතරයි බලන්න පුළුවන්. මෙයාට erase කරන්න බෑ, format කරන්න බෑ. එහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ restrict කරන්න පුළුවන්. සමහරවිට privilege mode usersලා 3 දෙනෙක් ඉන්නවා. හැබැයි එයාට තියෙන rights 3ක් තියෙනවා. right එහෙම තමයි company වල control එක යන්නේ. මොකද හැමෝටම දෙන්න බෑනේ. සමහර engineersලා ඉන්නවා. අපි කියමු associate එක්කෙනාට එයාට දෙන්නේ ඒ device එක විස්තර බලන්න විතරයි. show commands ටිකක් දෙනවා. show interfaces, show IP addresses, right? Show version, right? ඕ වගේ commands ටිකක් දෙනවා. right? ඒ කියන්නේ ඒ ටික විතරයි දෙන්නේ ඒගොල්ලන්. හරිද? ඊට පස්සේ ඊට අමතරව මේ අපි හිතමුකෝ දැන් වෙන මොන හරි අවශ්‍ය නම් ඒ rights දෙන්න ඕනේ ඒ අදාළ අයට. හරි. right. හරි. හරි. දැන් මම මේක මට දැන් මේකේ ඉඳන් මට යන්න ඕන user mode එකේනේ මම දැන් ඉන්නේ. මට enable mode එකට යන්න ඕන මම enable කියලා ගහනවා. හරි. මම මොකද enable දැක්කම enable එකට යන්නත් මට password දාන්න පුළුවන්. ඒ කියන්නේ full security කරන්න පුළුවන්. security features දාන්න පුළුවන්. දැන් ඉන්නේ මම මොකද්ද මේ router hash කියන එක. හරි. මේ router hash කියන්නේ මේ අයලා දැන් ඉන්නේ privilege mode එකේ. right
එතකොට මේ privilege mode එකේ ඉන්නවා නම් right අපි බලමු දැන් privilege mode එකේ ඉන්නවා නම් අපි බලමු මේක show privilege කියලා ගහලා දැන් බලන්න show privilege කියලා ගැහුවට පස්සේ මෙතන පෙන්වන්නේ මොකද්ද? මෙතන පෙන්වනවා show privilege 15 කියලා. ඒ කියන්නේ දැන් මේ default by default privilege මේ hash එකෙන් කියන්නේ එයා ඉන්නේ privilege mode 15. ඒ කියන්නේ එයාට full rights තියෙනවා. ඒ කියන්නේ එයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරිනේ. එතකොට මේ ඇයිලා privilege mode නැත්තම් මේකට මම කිව්වා තව නමක් කියනවා කියලා enable mode. හරි? enable mode. හරිනේ. right. හරි. දැන් අපි මෙතන ඉඳලා ගාමු show commands ටික. show question mark ගහන space. දැන් බලන්න මේකේ show commands අරකට වඩා වැඩි. දැක්කනේ? හේතුව දැන් මේකේ show commands වැඩි හේතුව මේකේ full privilege නේ තියෙන්නේ. එතකොට මේ බලන්න එයාට බලන්න පුළුවන් commands ටික. right? දැන් user mode එකට වඩා show privilege mode එකේ access වැඩි කියන්නේ ඒක. එයාට කරන්න පුළුවන් දේවල් බලන්න පුළුවන් දේවල් වැඩි. ඒක තේරෙනවනේ. හරි. දැන් මෙතන ඉඳලා මට යන්න ඕන නම් global configuration mode. ඇත්තටම ඔයගොල්ලෝ දැනගන්න මේ global දැන් මම ඉන්නේ මේ privilege mode එකේ. හරි? global configuration mode කියන්නේ මේ ඒ mode එකේ තමයි router එකේ switch එක firewall access point ඕනම එකක් router දැන් සාමාන්‍ය Cisco වෙන්න පුළුවන් Huawei වෙන්න පුළුවන් Juniper වෙන්න පුළුවන් ඔය මොකක් හරි device එකක configuration mode එක කියන්නේ powerful mode එකක්. හේතුව අපි ඒකෙදි අපි ඇත්තටම මේ ඒ කියන්නේ ඒකෙදි අපි කරන්නේ අපි router එකේ fully control එක ගන්නවා. ඒ device එක router එක වෙන්න පුළුවන් switch එක වෙන්න පුළුවන් firewall එක networking access point එක ඕන එක. right? router එකේ full control එක ගන්නවා. full control එක අරන් තමයි අපි configuration පටන් ගන්න. right? ඒකට තමයි කියන්නේ global configuration mode. right? එතකොට ඒකට යන්නේ configure terminal කියලා ගහන්න ඕන command එක. හරි? ඔන්න මං ගැහුවා command එක configure terminal. හරිනේ? දැන් ඇත්තටම මම ඉන්නේ global configuration mode එකේ. දැන් බලන්න ඒකේ අර default එන විදිය. ඒකේ එන්නේ router එක ඇවිල්ලා router එක නැවිලා නම ඇවිල්ලා මෙතන config කියලා එකක් වරහන් ඇතුලේ ඇවිල්ලා හරි මෙතන hash එකක් එනවා. ඒක තමයි විස්තරය. හරිනේ? right. හරි. right. දැන් global configuration mode කියන්නේ සාමාන්‍යයෙන් හොඳටම මේව කරන එක. දැන් මම බලමු මේකේ ඉන්ටර්ෆේස් මම මේක ආයි පොඩ්ඩක් බෑක් යන්න. බෑක් යනවා නම් මට ගහන්න පුළුවන් exit එකක් ගන්නකො. exit එක ගැවුවොත් ඒ කියන්නේ මම ඉන්නේ global configuration mode එකේ ඉඳලා මම පොඩ්ඩක් step back එකක් step ආයි පොඩ්ඩක් පල්ලෙහාට එන. ඒ කියන්නේ enable mode එකට එනවා. දැන් මම ඉන්නේ enable mode එක. හරි? මට ආයි configuration mode එකට යනවා නම් මම ගහනවා configure terminal. මේ tab එකෙන් කියන tab එකෙන් fill කරනවා මේ tab එක use කරනවා fill කරනවා. ඒ කියන්නේ මම පොඩ්ඩක් වචන අකුරු දෙක තුනක් ගැව්වොත් ඒකට ඒ අකුරු තුනට පස්සේ එක වචනයක් නම් ඒ වචනේ විතරක් නැන්නේ ඒක එයා automatically fill කරනවා. configure terminal.
දැන් මෙහෙම ගැහුවා මෙහෙමත් එනවා. T ගැහුවම එනවා බලන්න. T ගැහුවත් එනවා. configure දැන් අපි සාමාන්‍ය ගහන්නේ config T. conf T. කොහොමත් ගහනවා. හරි ඔහොම ගහනවා. එතකොට කොහොම හරි හරියටම සාමාන්‍ය exam වලදී configure terminal කියලා ගහන එක තමයි හොඳ. එතකොට ආයි back යනවා නම් exit එකක් ගන්න. හරිනේ. ආයි යනවා නම් conf T. දැක්කන් conf T විතරයි ගැහුවේ. මොකද මම conf T කියලා මම මේ shortcut එක මේ use කරේ. හැබැයි හරි command එක ගන්න ඕනේ. මේ දැන් මෙතන නම් conf T. මම හරි command එක ගන්න ඕනේ configure terminal කියලා. හරි. configure terminal කියලා තමයි ගහන්න. හරිනේ. right නියමයි. right. එතකොට දැන් මම ඉන්නේ global configuration mode එක. හරි. right. දැන් මම මෙතනදී ROM on mode එකට යන්නේ නැහැ. මොකද ROM on mode එකට ගියාට පස්සේ ඔතන parser recovery mode එකට යන්න ඕනේ. right. එතකොට ROM on mode එකට අපිට ROM on mode එකට යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් mode එක ඊනම interface mode එකට ගිහිල්ලා පෙන්නන්න. දැන් ඒක බලා ගන්න මම යනවා ආයි exit එකක් ගාලා මම ගහන command එකක් privilege mode එකේ show interfaces. show නෑ මේව ගමු. show IP interface show IP show int so IP interface. හරි. එතකොට show IP interface කියලා ගැව්වට පස්සේ මේකේ දැනට තියෙන interface දැන් මේකේ තියෙනවා මේ තියෙන interfaces ඔක්කොම පෙන්නනවා. හරි. හරි. මේ තියෙන එකක් තියෙනවා gigabit administrative down. තව එකක් තියෙනවා gigabit ethernet 0/1 මේ 0/1. දැන් මේ interface එක මම දැන් මෙතන කියන්නම්. දැන් මේ interface එක මේක ගන්න gigabit ethernet මේ මොකද්ද මේ command එකෙන් කියන්නේ? මේ show IP interface. හරි. මම brief එකක් ගැව්වේ නෑ detail එකක් ගත්තේ. මේ administrative down කියන්නේ ඇත්තටම මේක අපි මේක active කරන්න up කරන්න. අපි සාමාන්‍ය administrator down කරන මේක shutdown mode එකේ තියෙන. shutdown mode එක තමයි මේක තියෙන්නේ. හරි. මේක shutdown mode එක. ඒතකොට මේක අපි සාමාන්‍ය no shutdown කියලා ගහපු ගමන් මේක up වෙනවා. administrative down වෙන්නේ නැහැ. සාමාන්‍ය administrative down කියලා හිතුවද ඔයා දැක්ක ගමන් හිතන්න ඕනේ මේක සාමාන්‍ය shutdown mode එකේ ඉන්නවා. ඒතකොට සාමාන්‍ය port එකක් shutdown වුණා අනිවාර්යෙන් line protocol එක down කියන්නේ මෙයාට ඇත්තටම connectivity එකක් තියනවද නැද්ද කියන එක. connectivity එකක් තියනවද නැද්ද කියන එක. හරිද? connectivity එකක් තියනවද නැද්ද කියන එක. ඒතකොට connectivity එකක් මේක නැත්තම් line protocol එක down. තියෙනවා නම් line protocol එක up. හරිද? මේවා හරි important නා. දැන් මේ ඉගෙන ගන්න Cisco. හරි. right. ඉතින් අත්තට දැන් මේ අපේ ක්ලාස් වල අපි දැන් මේ අපි ළමයිට දානවා. ඉතින් ළමයි ඉතින් දෙන්න තුන් දෙනා තමයි join වෙන්නේ. right. ඉතින් ඒක තමයි. right. ඊට පස්සේ ඊගාව දැන් බලන්න මේක තව එකක්. දැන් මෙතන ගිගාබිට් මේ මොකද්ද මේ ගිගාබිට් කියන්නේ 1 gig support කරන port එක ගන්න Ethernet 0/0 නේ. අන්න 0/0 මේ ඇයි ඉන්ටර්ෆේස් එක 0/0 කියන router එකේ ඉන්ටර්ෆේස්. දැන් router එක මෙහෙමනම් router එක මේකට අපි කියනවා 0/0. අනිත් පැත්තකට කියනවා නිකන් උදාහරණයක් 0/1 එහෙමයි. දැන් මේ 0/0 එක මෙයා කියන්නේ down කියලා.
ඇත්තට මෙතන ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩවුන් කියන්නේ මෙතන මෙයා ෂට්ඩවුන් මෝඩ් එකේ තියෙන. ඒක වැඩ කරන්නේ නැහැ කියන එක. දැන් මෙතන බලන්න මෙතන 0/1 නම් මෙතන කියන ගිගාබයිට් ඊතර්නෙට් 0/1 0/1 මේක අප්ලු අප් කියන්නේ මේ මෙතන පළවෙනි අප් එක හොඳට මතක තියාගන්න. මේක මාර වැදගත්. මම මේ කලින් කරා වීඩියෝස් වල හරිද? මේක පළවෙනි අප් එක. හරි? මේ පළවෙනි අප් එකෙන් කියන්නේ කේබල් එකක් වැදිලාද නැද්ද කියලා. මේකෙන් කියන්නේ network cable එක patch lead එක. හරිද? patch lead එකක් වැදිලා තියෙන්නේ මේකට. බය වෙන්න දෙයක් නැහැ. It's connected. හරි? patch lead එකක් වැදිලා තියෙන it's connected. line protocol is up කියන්නේ මොකද්ද? line protocol is up කියන්නේ connectivity තියනවා නිකන් මෙහෙමනේ දැන් network cable එක වැදුනට සමානලාට connectivity නැත්තම් වැඩක් නැහැ නේ. දැන් අපි හිතමු කම්පියුටරයක් තියෙනවා. කම්පියුටරේ දැන් ස්විච් එකෙන් ඇවිල්ලා ස්විච් එකේ කේබල් එක ඇවිල්ලා trunk in එක දිගේ ඇවිල්ලා work station එකේ එතන face plate එකට වදිනවානේ voice එකයි data. දැන් data එක මෙතනට වදිනවා desktop එකට වැදුනා කියලා හිතන්න. දැන් මේ කේබල් එක වැදුනට right කේබල් එක වැදුනට මේකට ඉන්ටර්නෙට් තියනවද නැද්ද කියන එක අපි ෂුවර් කරන්න බෑනේ. කනෙක්ටිවිටි එක චෙක් කරන එක වෙන එකක්. කේබල් එක වදිනවද නැද්ද වැදිලා කේබල් එක කොහොමත් වැදිලා තියෙන්නේ මේ. කේබල් එක වැදිලා නැත්තම් කනෙක්ටිවිටි තියෙන්න කොහොමත්ම බෑනේ. හැබැයි කේබල් එක වැදුනා කියලාත් අපිට කනෙක්ටිවිටි තියනවද නැද්ද කියන එක අපිට ෂුවර් කරන්න බෑ. සමහරවල් නැති වෙන්න පුළුවන්. කේබල් එක වැදිලා තියෙන්නේ. ඒ වගේ තමයි. මෙතන තියෙන්නේ මේ දැන් ඔයගොල්ලෝ ට්‍රබල් ෂූට් කරද්දී දැන් රුවන්ට එහෙම මේ වැදගත් වෙයි. ට්‍රබල් ෂූට් කරද්දී ලොග් වුණාට පස්සේ ඉන්ටර්ෆේසස් ටික බලන්න පුළුවන්. දැන් මේක අප් කියන්නේ පළවෙනි එකේ අප් කියන්නේ කේබල් එක වැදිලා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ කේබල් එකේ අවුලක් නැහැ. හැබැයි ලයින් ප්‍රොටෝකෝල් එක මේක හදිසියට ඩවුන් කියන්නේ කනෙක්ටිවිටි එක නැහැ. කනෙක්ටිවිටි එක තාම එස්ටැබ්ලිෂ් වෙලා නැහැ. හරි. ඒ කියන්නේ දැන් මේක අප් කියන්නේ අනිවාර්යෙන් කනෙක්ටිවිටි එක එස්ටැබ්ලිෂ් වෙලා ලින්ක් එක අප්. ලින්ක් එක අප් කියන්නේ data transfer කරන්න පුළුවන් කියන දෙයක්. right right ඉතින් මේවා මාර ඉම්පෝටන්ට් right දැන් මේවා තමයි මේ ඇවිල්ලා මේවා ඕගොල්ලෝ දැනගන්න right දැන් දැක්කා දැන් මේ පේනවනේ දැන් මේ සිස්කෝ උගන්වන්නත් හරි අමාරුයි මේක දැන් අපි උගන්වනවා කොහොම හරි මේක උගන්වන්න හරි අමාරුයි මේක මේ වෙන සබ්ජෙක්ට් එකේ නෙවෙයි අපි ඇත්තට මාර ගේමක් දෙ මේක උගන්වන්න අමාරුයි මොකද උගන්වද්දි මේක අර ලයින් බයි ලයින් කියන්න ඕනේ ළමයිට මොකද්ද වෙන්න ඕනේ කියලා. ඉතින් මේ උගන්වන්න අමාරුයි මේ සිස්කෝ හැමෝටම උගන්වන්නත් බෑ. right? ඉතින් ඕගොල්ලෝ ඉතින් මේ වලින් ප්‍රයෝජනය ගන්න. right. සමහර අය ඉන්නවා CCI ලා ඒ වුණාට ඒගොල්ලන්ට උගන්වන්න තේරෙන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. right? ඉතින් ඒකයි. අර ඒක ස්කිල් යන්නේ ටීච් කරනවා කියන එක. සමහර අය ඉන්නවා අපිට වඩා හොඳටම ඒ වුණාට ඒගොල්ලන්ට එක්ස්ප්‍රෙස් කරගන්න තේරෙන්නේ නැහැ හරියට සාය. එහෙම තියෙනවා. හරි. දැන් මේක දැන් මේක ටිකක් ලෙන්තිනේ නේද? දැන් මෙෂෝ ඉන්ටර්ෆේසස් දැන් මේක දෙකක් තියෙනවා නේද? මේ රවුටරේ. එකක් තමයි 0/0 අනිත් එක 0/1 නේද? දැන් මට මේක ටග් ගාලා බලන්න ඕන. දැනට තියෙන ඉන්ටර්ෆේස් එක බ්‍රීෆ් එකක් බලගන්න ඕන show IP මම මේ කෙටියෙන් ෆුල් එක ගන්න show IP interface brief right දැන් මේක තියෙන embedded service engine කියලා right දැන් මේක ඇත්තටම මේක වෙනම මොඩියුල් එකක් හරි මේක සර්විස් එකක් මේ අපේ ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ දෙක right එතකොට මෙතන බලන්න මේකට IP එකක් assign වෙලා නේ
අන්න මම දැන් ඕගොල්ලන්ට දැන් මතක ඇති මම මේ IP එක දාපු තැන. දැන් තේරෙනවා නේ? මේ IP එක මම දැම්මා අර හයිපර් ටර්මිනල් එක ලොග් වෙද්දී host එකේ IP address එකට මම දැම්මේ මේකනේ host address කියලා දැම්මේ. මතක නැද්ද මම දැම්ම 192.168.10.254. මේ ඇත්තට මම එතකොට මේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක හරහා තමයි මම මේ රවුටර් එකට ලොග් වෙලා තියෙන්නේ. දැන් තේරුණානේ? ඒතකොට ඔයාට දැන් ඔයා හිතන දැන් මෙතෙන්ටත් මම IP එකක් දැම්මා කියලා. IP එකක් දාලා මේකත් අප් කරගත්තා කියලා මේ වගේ අප් අනිවාර්යයෙන්ම ඒ IP එක හරහානුත් ලොග් වෙන්න පුළුවන් same device එකට. ඕගොල්ලෝ දන්නේ නැහැ සමහර මේ එකම device එකට අපිට 4ක් 5ක් 15ක් වුණත් එකම ඒ කියන්නේ log වෙන්න පුළුවන් at the same time. ප්‍රශ්නයක් නැහැ වෙන වෙනම session open කරගෙන ඒගොල්ලෝ log වෙනවා. ඒකනේ remote session කියන්නේ. දැන් remote session එකක් විතරක් නෙවෙයි. remote session සාමාන්‍ය 1 to 4 කියන්නේ remote session අපි සාමාන්‍ය දැන් line VTY කියලා අපි දාන්නේ 0 to 4 නේ. 0 කියන්නේ එක session එකක්. 4 වෙනකන් 1 2 3 4 5ක් තියෙනවා. session 5ක් එකට සාමාන්‍ය basically default එක 5 දෙනෙක්ට log වෙන්න පුළුවන් at the same time එකම device එක. router එකක් වෙන්න පුළුවන්, switch එකක් වෙන්න පුළුවන්, access point එකක් වෙන්න පුළුවන්, firewall එකක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි device එකක් network enable device එකක් වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට අපිට log වෙන්න පුළුවන් at the same time පහකට remote ඒ කියන්නේ පස් පාර ඒ කියන්නේ එකම ඒ කියන්නේ at the same time කියන්නේ login remote session පහක්. ඒ කියන්නේ 5 දෙනෙක් log වෙන්න පුළුවන් at the same time. හරි? එතකොට ඒගොල්ලෝ එහෙමත් තියෙනවා. හරි දැන් මෙතන ඇවිල්ලා දැන් මෙතන පේනවනේ දැන් මේ ඇවිල්ලා මේ ඉන්ටර්ෆේස් එකට මේ IP එකක් දාලා තියෙන්නේ. එතන දැන් මෙයා අප් මෙයා වැඩ මේ මෙතන අප් කියන්නේ මේ ස්ටේටස් එක. මේ ස්ටේටස් එක අප් කියන්නේ මං කිව්වා කලින්. ස්ටේටස් එක මෙතන ස්ටේටස් එකේ කොටස් දෙකයි තියෙන. එකක් දැන් මේ අනිත් දෙක බලන්න අනිත් දෙක ස්ටේටස් එක තියෙන ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩවුන්. ඒ කියන්නේ මේකට ඇත්තටම ෂට් ඩවුන් ස්ටේට් එකේ තියෙන. ඒක වැඩ කරන්නේ නැහැ. ෂට් ඩවුන් කියන්නේ එයා තාම නිදි වගේ. එයා වැඩ කරන්නේ නැහැ. right? එතකොට ස්ටේටස් එක. මෙතන අප් කියන්නේ මොකද්ද? අප් කියන්නේ එයා IP address එකක් දාලා හරි IP address එකක් දාලා එයා වැඩ හොඳට. it is working. ප්‍රශ්නයක් නැහැ. හරි? හරි. මේ උගන්වපේ මොන හරි ප්‍රශ්න තියෙද කාට හරි තේරුන්නේ නැති තැනක් මම අහන්නේ මේ උගන්වපේ වලින් කාට හරි ප්‍රශ්න තියෙද රුවන්ට අවුලක් නැද්ද රුවන් තේරුණාද ඔව් රුවන් හරි
හරි එතකොට මම දැන් ඒ ටික කරා හරිනේ ඔව් මම දැන් මේ ඇත්තටම මේ හයිපර් ටර්මිනල් එක විතරයි ගත්තේ හරිද එතකොට ඒක අරන් පොඩ්ඩක් මම එක්ස්ප්ලেইন කරගෙන ගියේ හරිද හරි මම මේක පොඩ්ඩක් ක්ලෝස් කරන්න නෑ හරි මම මේක තව එකක් කරන්න හිටියේ දැන් මේකේ හරි දැන් මේකේ හරිද දැන් ඊගාවට මේකේ අපි බලමු කොහමද මේ ඉන්ටර්ෆේස් එකක් ඇතුළට යන්නේ කියලා. මෙන්න මේක ඔයා හිතනවා මට දැන් මේක ඇතුළට යන්න ඕනේ කියලා. එතකොට මට යන්න ඕනේ මේක ඇතුළට යන්න ඕන නම් මම ටයිප් කරන්න ඕනේ මම ඉන්නේ මොන මෝඩ් එකේද ප්‍රිවිලේජ් මෝඩ් එකේ. මම configure terminal කියලා ගහනවා. හරි. දැන් මම ඉන්නේ global configuration mode එකේ. හරි. දැන් මම මේකෙදි ගහන්න ඕනේ මම යන්න ඕනේ ඉන්ටර්ෆේස් එකේ ඇතුළට. මෙන්න මේකට. හරි මම යන්න ඕනේ මේකට right මම මේ මොකක්ද ගැව්වේ මම ෂෝට් එකක් ගැව්වා ඉන්ටර්ෆේස් gigabit 0/1 මම දැන් ඒක ආයි බැක් යනවා බැක් කියලා මම ගහන හරියට මුල් කමාන්ඩ් එක ගහනවා නම් ඉන්ටර්ෆේස් gigabit ethernet හරි ethernet 0/1 දැක්කනේ එහෙම ගන්නත් පුළුවන්. හරි. මම දැන් ඉන්නේ මොකද්ද? ඇත්තටම මම දැන් ඉන්නේ මොකද්ද? මම දැන් ඉන්නේ මෙන්න මේක ඇතුලේ. හරි. හොඳට මතක තියාගන්න. මම ඉන්නේ මෙන්න මේක ඇතුලේ. මෙන්න මේ දැන් මේ රවුටරේ මෙන්න මේ ඉන්ටර්ෆේස් අර මම IP එකක් දැන් මෙන්න මේක මෙතින්. මේක ඇතුලේ ඉන්නේ දැන්. දැන් සාමාන්‍ය ඉන්ටර්ෆේස් එකක් ඇතුලේ ඉදි තමයි මෙන්න මෙහෙම එන්නේ කමාන්ඩ් එක. router config if කියලා එන්නේ එහෙම. if හරි if කියලා කියන්නේ මෙයා ඉන්න ඉන්ටර්ෆේස් එකක් කොහේ හරි ඉන්ටර්ෆේස් එකක් ඇතුලේ config විතරක් තිබ්බොත් දැන් මේ ඉන්නේ දැන් මේ පේනවනේ වෙනස දැන් මේ config විතරක් තිබ්බොත් ඔයා ඉන්නේ මේ global configuration mode එකේ හරි එහෙම තමයි ඒක අදහස් කරන්නේ හරි right හරි දැන් දැක්කනේ මම ඉන්නේ ඉන්ටර්ෆේස් එකේ ඇතුලේ. දැන් ඉන්ටර්ෆේස් එකේ ඇතුලේ ඉඳන් මම නිකන් ක්වෙස්චන් මාක් එකක් ගහලා බලමු. ක්වෙස්චන් මාක් එකක් ගැහුවා කියන්නේ මොකද්ද? ඒකට අදාළ වෙන කමාන්ඩ්ස් ටිකනේ මම ක්වෙස්චන් මාක් එකක් කියන්නේ. අතරම ක්වෙස්චන් මාක් එකෙන් මොකද්ද? හොඳට මතක තියාගන්න දැන් මේ මම ටික ටික කියන්නේ දැන් අතරම දැන් සික්කෝ දැන් මේ හොඳයි මේ ඔයගොල්ලන්ට මේවා උගන්වන්නේ. මේ ක්වෙස්චන් මාක් එකෙන් කියන්නේ help file එක. help. Cisco වල iOS එකේ ඉන්ටර්නෙට් එක ඔපරේටින් සිස්ටම් එකේ help file එක. හරි? help file එක තමයි ඔය මේ question mark එකෙන් කියන්නේ. right? අපි ඕන වෙලාවක දැන් ඉස්සර දැන් මෙහෙම දැන් මේ commands 10 of thousands තියෙනවා. 10000ක් විතර තියෙනවා commands. right? ඒතකොට මේ commands ඔක්කොම මතක තියාගන්න බෑනේ අපිට. අපි මේ question mark ගහ අපිට අදාළ command එක අපි දැක්ක ගමන් අපිට මතක් වෙනවා මේකට use කරන්න අරක මේකට use කරන්න අරක. එහෙම තමයි configure කරන්නේ troubleshoot කරන්නේ. එහෙම. right? එතකොට අපිට මේ ඔක්කොම command මතක තියාගන්න බෑ. ඕනම එක්කෙනෙක්ට බෑ. මොකද ඒක level එකක් තියෙනවා. right? එහෙම. right. හරි. අපේ ළමයි ප්‍රශ්න අහන්නෙත් නෑ. ළමයි රුවන් ඔයා ඉන්නවද කොහමද? රුවන් ඇහෙන්නේ නෑ දැන්. මොකක් හරි කේස් එකක්.
හරි. බිනරට ඇහෙන්නෙත් නෑ. බිනරට ඇහෙනවනේ. ඇහෙන්නේ නෑ. බිනරේ වොයිස් එකේ. හා. දැන් ඇහුනේ. හෙලෝ. හරි හරි. ඕන ඔයාගේ මයික්‍රොෆෝන් එක දැන් තමයි වැඩ කරන්නේ. හරි හරි. හොඳයි බිනර. බිනර මේ මං කියන දේවල් තේරෙනවද කොහමද? හරි හරි. කමන්නේ. ඔයා අර මගේ වීඩියෝස් ටික බලන්න. ඒ ඔව් කියන්න. නෑ ස්ටැටික් වලදී ඒව වැඩ කරන්න නැහැ මල්ලි. ඔව්. ඒක ඇවිල්ලා ඒ අර එන්වයරන්මන්ට් එක හැදිලා තියෙන්න ඕනේ ඒ කමාන්ඩ්ස් වැඩ කරන්න. ඔව් ස්ටැටික් එකේදී මුකුත් වැඩ කරන්නේ නැහැ. ස්ටැටික් එකේ ඇවිල්ලා අපි රේන්ජ් එකක් අරගෙන ඒ රේන්ජ් එක ඩිෆයින් කරගෙන මැෂින්ස් වලට දාගෙන යන එකනේ කරන්නේ. එතකොට ඔව් ඔව් ඒ කියන්නේ ඒ යූසර් ඊමේල් එන්නේ නැද්ද? ඒකද වෙන්නේ? ලොග් වෙන්න බෑ ඒ IP එකෙන්. එහෙමද? දැන් අපි හිතමුකෝ දැන් මෙහෙම 192.168.1.5 තියෙනවා එක්කෙනෙක්ට. එයා දැන් Zimbra එක යූස් කරනවා. එක පාර්ට්ටම එයාගේ මේල් සර්වර් එකට එයාට කනෙක්ට් වෙන්න බෑ. එයාට ඊමේල් කනෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි ඔයා ගිහිල්ලා 192.168.1.5 නේ තිබ්බ. ඔයා 6 දැම්මට පස්සේ වැඩ කරනවා. එහෙමද? ඔව් මෙහෙමයි. දැන් ඔතන ඔතෙන්ටිකේෂන් ඉෂුව එකක් නෙමෙයි ඔතන තියෙන්නේ. ඔතන ඔතෙන්ටිකේෂන් ඉෂුව එකක් නෙමෙයි ඔතන තියෙන්නේ නෙට්වර්ක් සර්විස් එක කියන්නේ ඔතන ඇත්තටම නෙට්වර්ක් එකේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙන. එතකොට ඔයා දැන් වෙන IP එකක් දැම්මම කනෙක්ට් වෙනවනේ නේද? අලුතෙන්. ඔව් ඒතකොට මාරු වෙනවා. සමහරවිට ඩුප්ලිකේට් වෙන්නත් පුළුවන් නේ. එතකොට ඕක මේ ඔයා ඕක ඔයගේ දැන් එද්දී ඒකේ එරර් කෝඩ් එකක් එන්නේ නැද්ද? ඔව්. එතකොට ඔයා මෙහෙම බැලුවද? එතකොට මේ ඒකද ඔයා වෙන IP එකක් දාලා ආයි විනාඩි 5කින් අර IP එක දාලා ආයිත් same IP එක දාලා චෙක් කරේ නැද්ද? ඕකේ මෙයා මේක ඇත්තේ එතකොට සමහරලාට ඒ ඔයා බලන්න ඒ මැෂින් ඔය මැෂින් ටිකේ එකම මැෂින්ස් වල දෙන්නේ නැත්නම් හැම එකේම රැන්ඩම්ලි දෙන්නේ එරර් එක. ඔව් හරි ඩිෆරන්ට් PC වල ඒ ටිකේමද වෙන්නේ අලුත් හැම එකේම වෙනවද? එතකොට ඒවල ඕගොල්ලෝ මේවා දාලා තියෙන ඒවා හරි නේද? TNS ඒවා හරි නේද?
ඒවා කියන්නේ දැන් ඔක අපේ මං කිව්වේ අර සිකියුරිටි ඉන්න එක්කෙනාට ඔක කිව්වන් පස්සේ පොරවත් ඔකට උත්තරයක් කිව්වේ නෑ දැන් ඔක ප්‍රශ්නෙට සෝල්වින් එකක් දුන්නේ නෑ දැන් මම හොයන මටත් හොයාගන්න බෑ මේකයි ප්‍රශ්නේ තියෙන්නේ ආ ඉවෙලට අර IP එක මාරු කරලා එනවා මේකත් ඉතින් අර తాවකාලික විසඳුමක් විතරයි ඔක හොයන්න එපා එර එක මොකද්ද කියන්නේ ඔව් එර එකත් හොයන්න ඕන අනික ඔය concept එක කොහොමත් හරියන්නේ නැහැ ඕක පොඩ්ඩක් static DSCP කරගත්තා නම් ලේසි ඒක තමයි ඔය DSCP දැම්ම නම් සමහරවිට ඕකත් හරියන්න පුළුවන් ඒක ඉතින් අර ඇත්තටම ඉන්නේ නෑනේ හරි හරි ඕකේ රුවන් ඉන්නවද රුවන් right හරි හරිනේ දැන් ඇත්තට මම අද දැන් මේකෙදි මම කරේ දැන් modes ඔක්කොම වගේ හතරම කියලා දුන්නා. එකක් තමයි user mode එක. දැන් මේක ආයි back ගත්තොත් හරි. දැන් මෙහෙම එන්නේ මොකක්ද? දැන් හිටව ගම එනවා දැන් මෙහෙම ඔන්න ඔහොම එකක්. දැන් මෙහෙම එන්නේ මොකක්ද දන්නවද? දැන් මෙහෙම එන්නේ දැන් මම ගහපු END ගහපු කියන එක එයාට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ ඇත්තට. හරිද? දැන් මේක හොඳ පොයින්ට් එකක්. දැන් මේ රවුටරේ කමාන්ඩ්ස් තියෙනවා. දැන් මම මේ ප්‍රිවිලේජ් මෝඩ් එකේ ගැහුවේ END කියලා. එතකොට END කියන එක මේ රවුටරේ ප්‍රිවිලේජ් මෝඩ් එකට මට මේක නිකන් ටයිපෝ. හරි? මේක ටයිපෝ එක. මේක මේ මෙන්න මේකද මේ ටයිපෝ එකක් වැදුනේ මට. දැන් මේක තමයි ප්‍රිවිලේජ් මෝඩ් එකේ මේ end කියන එක අදාළ නැති එකක් මම නිකන් මෙතන end ගහලා කොහොම හරි මේ වුණා. එතකොට දැන් මෙයා මොකද්ද කරන්නේ? මේ මොකද්ද මේ 255.255.255.255 හරිද? මේ මොන IP ඇඩ්‍රස් එකක්ද? මේකට කියන්නේ බ්‍රෝඩ්කාස්ට් නේද? මෙයා ඇත්තටම මෙයා මෙන්න මේ තියෙන bad IP address of host name translating. එතකොට මෙයා මේක මේ වචනේ බලනවා මේ මොකද්ද කියලා. මේ හැම එකෙම අහන මේක අඳුරනවද කියලා. බ්‍රෝඩ්කාස්ට් මැසේජ් එකක් දාලා මේ රවුටරයට සම්බන්ධ වෙලා. එයා අඳුරන්නේ නැහැ. ඒකයි මේ 255.255.255 කියලා එන්නේ. හරි? මේව නිකන් නෙවෙයි එන්නේ. හරි. එකම මම ස්පේස් එකක් ගැහුවා bad password කියලා ආවා. හරි? ඒ කියන්නේ මම ගහපු bad password එක වැරදින්නේ මම ස්පේස් එකක් ගැහුවේ. හරි? Cisco කියලා ගහනවා. මේ ඉන්නේ මොන මෝඩ් එකද? user mode එක. හරිනේ? user mode එකේ ඉඳන් enable කියලා ගහපු ගමන් ඒකටත් password එකක් මම දාලා තියෙනවා. දැන් ඇවිල්ලා privilege mode එකේ ඉන්නේ.
privilege mode එකේ ඉඳලා global configuration mode එකට යනවා නම් configure terminal කියලා ගහනවා. දැන් ඉන්නේ මම global configuration mode එකේ. මේකේ ඉඳලා මට interface එකට යන්න ඕන නම් interface gigabit Ethernet 0/1 අන්න මම ඒක ඇතුළට ගියා. හරිනේ. ওই ටික තමයි මම අද කරේ. හරි. right. මම මේක දැනට close කරලා ගන්නවා. හරි. හරි. දැන් ඔයල් hyper terminal. දැන් බලමු පුටි කියන්නේ දැන් පුටි ගොඩක් විට දැන් මේ පුටි එකත් හොඳයි. දැන් මේ තියෙන්නේ පුටි කියන එක. දැන් මෙතන තියෙන host name. හරි. දැන් මේ පුටි කියන එකේ මේ පුටි කියන්නේ සාමාන්‍ය freeware එක. හරි. ඔයාලට install කරගන්න පුළුවන්. මේක අවුලක් නැහැ. මේක හොඳටම ඇති. මේක use කරන්න පුළුවන්. දැන් මෙතන host name and IP address කියන්නේ සර් පුටි යූස් කරනවා නම් ඒ කියන්නේ මේ රිමෝට් සෙෂන් වලට පාවිච්චි කරන්නේ? නෑ පුටි දැන් මෙහෙමනේ. දැන් මේක remote session කියලාවත් local session කියලාවත් නැහැ. ඒ කියන්නේ පුටියෙන් ඕනම නෙට්වර්ක් එකකට අපි ලොග් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ලෝකදී හරි රිමෝට් කියන්නේ. ඔව් දැන් local දැන් මෙහෙමයි. දැන් ඒක දැන් දාලා ඉස්සල්ලා මම කිව්වේ hyper terminal. හරි. මට මේ පොඩ්ඩක් මේ මයික් එක මියුට් කරන්න මම කියන්න. right. ඔව්. එතකොට මේ දැන් hyper terminal කියන එකේ වුණත් ඔයා හිතන්න එපා මේකෙදි රිමෝට් විතරක් කියලා. නෑ. locally connect වෙන්න පුළුවන්. දැන් එතකොට මේ hyper terminal පුටි teraterm කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා locally and remotely networking devices වලට connect වෙන්න පුළුවන් විදියක්. හරි. එතන මේ locally කියන්නේ මේ තියෙන්නේ මේ serial කියලා ගහලා මේ serial එක click කරා නම් locally කියලා තමයි එන්නේ. locally. serial කියන්නේ අපේ com cable එක. com 1ද com 3ද com 5ද එහෙම. right? serial cable. SSH කියන්නේ secure cell. right? right? මේ rio gene කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ use කරන්නේ telnet. use කරන්නේ මේ ටික තමයි use කරන්නේ. මේකෙන් තුනයි use කරන්නේ. serial එක use කරනවා locally log වෙන්න. හරිද? SSH එක use කරනවා අපිට secure විදියට log වෙන්න. හරිද? normal log වෙනවා අපි telnet වලින්. එතකොට දැන් තියෙනවා ජාති තුනක්. telnet තියෙනවා SSH තියෙනවා serial තියෙනවා. ඕමනේ. right. එතකොට මේ telnet කියන්නේ මොකද්ද? telnet කියන්නේ ඇත්තටම unencrypted right unencrypted data. ඒ කියන්නේ telnet වල right telnet වල මොකද්ද මේ telnet වල මේ communicate කරන්නේ අපි communicate කරද්දී ඒකේ යන්නේ unencrypted data. right telnet වල communicate කරද්දී යන්නේ unencrypted data. ඒ කියන්නේ telnet option එක දැම්මට පස්සේ telnet port එකත් එක්ක එයා device එක යද්දී right
හරි ඩිවයිස් එක යද්දි මේ දෙකේ data යනවා පෙන්නනවා clear text කවුරු හරි hacker කෙනෙක් හිටියොත් එයා ගන්න පුළුවන් එයාගේ data ගත්තොත් එයාට read කරන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න SSH කියන්නේ secure shell secure shell වල අපි use කරන SHA කියන්නේ මේ encryption algorithm එතකොට මේ SSH කියන්නේ secure shell ඒ කියන්නේ clipper text යන්නේ නැත්තම් cipher text හරි ඒ කියන්නේ encrypted data යන්නේ algorithm එකකින් encrypt කරලා encrypted data තමයි යන්නේ ඒ කියන්නේ දැන් මෙහෙමයි SSH protocol එක මෙතන තියෙනවා මම link එකක් ගහ ගන්නවා router එකත් එක්ක හරි මෙයා යන data දන්නේ නැහැ මොනවා යනවද කියලා දන්නේ නැහැ පේන්නේ නැහැ man in the middle hacker කෙනෙක් මැද හිටියත් කොහේ හිටියත් එයා data ගත්තට එයාට හම්බෙන්නේ encrypted data dummy data හම්බෙන්නේ ඒකයි අපි ගොඩක් SSH වලින් log වෙන්නේ එනවාට අපි ගොඩක් පුරුදු වෙලා තියෙන telnet වලින් SS තමයි සාමාන්‍ය වෙන කම්පැනි වල IT policy එකේ network policy එකේදී SSH වලින් log වෙන්න කියලා වෙනම තියෙනවා line එකක්. හරි. serial කියන්නේ කොහොමත් console cable එක ගහලා. serial cable එකේ ප්‍රශ්නයක් නැහැනේ. hacker කෙනෙක් එන්න විදියක් නැහැනේ. මොකද ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්නේ නැහැනේ. මගේ device එක මං ගාව තියෙනවා cable එක තියෙනවා. මම මේ කෙලින්ම ගහලා තමයි log වෙන්නේ. හරි? හරි. දැන් තේරුණාද මේ වෙනස? එතකොට මේ පුටි කියන්නේ පුටි කිව්වත් ටෙරාටර්ම් කිව්වත් සික්වෝසියා ඔය මොනා කිව්වත් මේ හැම එකෙන්ම අපිට පුළුවන් remote and local දෙකෙන්ම log වෙන්න. හරි? locally log වෙන්නත් පුළුවන්. locally log වෙනවා නම් serial port එක ගිහිල්ලා අපි අපේ locally log වෙනවා කියන්නේ අපේ console cable එක අර මම last video එකේදී කරේ console cable එකයි serial cable එක. ඒ කියන්නේ USB to serial converter එකක් අරගෙන USB to serial converter එකක් අරගෙන ඒක ගහලා ඒක තමන්ගේ laptop එකට හරි desktop එකට හරි ගැව්වට පස්සේ එයා එතනින් ගන්නවා com port එක. ඒ com port එකේ ඒ serial කියලා දාලා මෙතන ඒ com number එක දෙන්න ඕනේ. com 3ද com 5ද කියලා. එතකොට අපිට connect වෙන්න පුළුවන් device එකට. ඒක ඇවිල්ලා locally. එතකොට ඒත් මේ same app එකෙන්ම තමයි connect වෙන්නේ. හරිනේ? රුවන් ඔයාලට දැන් හරිනේ තේරුණා නේද? හරි සර් රයිට් දැන් තේරෙනවා හරි එතකොට මේ ටෙරාටර්ම් කියන්නේත් ඒකයි දැන් ටෙරාටර්ම් උත් ෆ්‍රී හරි දැන් ටෙරාටර්ම් කියන්නේ ෆ්‍රීවෙයා එක සිකුව CRT කියන එක පොඩ්ඩක් කොමර්ෂල් එකක් හරි මේක පොඩ්ඩක් සල්ලි දීලා ගන්න ඕන හරි බිනරට මොනවා හරි ප්‍රශ්න තියෙද මේ පැත්තේ මේ කියන එකේ ඔය software එතකොට මේ ගන්න ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් මේ Windows 10 එකේ එහෙම features එහෙම තියෙනවද නැත්නම් වෙනමම ගන්න ඕනද මේ ඔය software එහෙම download කරලා? නෑ මේ software ඔයාට Windows එක එන්නේ නැහැ කිසිම එකක්. මේ Windows වලට අදාළ එකක් නෙවෙයිනේ මේ Microsoft නෙවෙයිනේ මේවා ඇවිල්ලා එක එක company එක freeware හදපු ඒවානේ දැන් අපි VLC Pay ඒ වගේ අපි download එතකොට මේ third party software නේද මේවා? ඔව් මේවා third party software. එතකොට මේවා අපි install මේවා අපිට download කරලා install කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඔය PuTTY, Teraterm, Hyperterminal ඒවා license නැහැ. license ඕනේ නැහැ. හැබැයි Hyperterminal වල සමහරවල්ලාට private ඒවා තියෙනවා. ඒ කියන්නේ එක මෙහෙමනේ එක app වල දැන් ඔයා දන්නවා දැන් සමහර දැන් තියෙනවා software ගැන කතා කරොත් තියෙනවා shareware තියෙනවා freeware තියෙනවා දැන් shareware කියන්නේ දවස් 30ක් නැත්තම් දවස් 60ක් දවස් 90ක් වගේ free දෙනවා free දීලා දවස් 90න් පස්සේ එකපාරටම කියනවා license එක ගන්න license එක ගත්තේ නැත්තම් සමහර functions disable කරනවා ඒක තමයි shareware කියන්නේ එතකොට freeware කියන්නේ එහෙම ගන්න නැහැ ඔයාට download කරලා use කරා
ඒක නිකන් අර community software වගේ. හරිද? ඔය මොනාරි අහුවා නේද මේ රුවන්? සර් මම ඇහුවේ අර මේ පෝල් ෆෝඩින් ගැන පොඩ්ඩක් ඒ ගැන පස්සේ කතා කරමු. මොනවාද? නෑ පෝල් ෆෝඩින් ගැන ඇහුවේ මොකද අපිට ඔය ෆෝඩින් පැත්ත තියෙනවනේ. ඒ ගැන පස්සේ කතා කරනවා නේද සර්? port forwarding ඔව්. router ඒ කියන්නේ ඔයා කියන්නේ ඔය ADSL routers වලනේ. ඔය රවුටර්ස් අපි දැන් සාමාන්‍යයෙන් අපි දානවනේ ඊට පස්සේ අපි දැන් පෝට් එක පෝට් කරනවානේ. තමයි අපි අර voice data ද කියලා අපි දාලා අපි අර අපේ LNS එකේ පැත්තෙන් අපි කෝඩින් දානවනේ voice එකක් දාද්දි. මෙහෙම ඔයා මෙහෙම කරන්න ඔයාට පුළුවන් නම් ඒ වගේ දැන් අත්‍තරම අපි ගා ඒ වගේ devices නැහැ. ඔයාට පුළුවන් නම් ඒ device එකට දාලා ඔයා screenshot තියෙන්නේ. ඔව්. ෆෝන් එකෙන් ටිකක් ගහලා මට එවන්න වෙනම. හා සර් තියෙනවා මම ඒක දාන්න. මොකද මට ඔව් එතකොට මම ඒක බලලා මම ඒක කියන්නම් මොකද්ද ඒක වෙන්නේ කියලා. ඔයා මට කියන්න මේක මේ device එක මේක අර device එක මේව තමයි setup එක වෙන්නේ කියන එක. එතකොට මොකද මට එතකොට clear idea එකක් තියෙනවා ඕගොල්ලෝ කරන්නේ මොකද්ද කියන. එතකොට මට ඕක ඇනලයිස් කරලා මට කියන්න පුළුවන් ඕක හරියට මේක තමයි වෙන්නේ කියන එක. මොකද දැන් දැස අපි මේකේ අපේ එන්වයරන්මන්ට් එකේ දැන් මේ ටෙල්පෝ කියලා නැත්නම් අපි ඔඩියෝ කෝඩ් මේ පාවිච්චි කරා මේ ඔඩියෝ කෝඩ් එක අයින් කරා. මේ දැන් යන්නේ ටෙල්පෝ කියලා මේ concept එකක් කියන්නේ. ඒකේ මටත් idea එකක් නැහැ. අලුතෙන්ම පටන් ගත්තේ. මම පොඩ ඒ ගැන බලලා ස්ක්‍රීන්ෂොට් එකක් ටික ගහලා මම සර්ට ෂෙයා කරනවා. ඔය ටිකත් ඔය ටෙල්පෝ දැන මමත් එහෙම ලොකුට ඒක බලන්න වෙනවා. මට ඒක දාන්න. මොකක්ද ඒ concept එක කියලා මාත් බලන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය voice configuration දෙනකොට අපි ඉස්සර audio code හරහා දුන්නේ. මේ audio code අපි මේ නිකන් තව එකක් තිබ්බ ඒකත් එක්ක දුන්නේ. දැන්ට යන ටෙල්පෝ විතරයි. ඒකෙත් අපි අර අපේ මේ setup එකේදී අපි ඒක port කරනවා දැන් අපි අර circuit tag එකක් දාලා දැන් voice පැත්ත නම් මේකෙන් යන්න data පැත්ත නම් මෙහෙමයි කියලා. ඒක solution දෙකක් නේ. ඒක මම share කරන්නම් කරලා අපි බලමු පොඩ්ඩක් මොකද්ද මට ඒක තමයි තාමත් රවුල තියෙන අර coding පැත්තේ. අර coding යනවනේ ඒක. හරි බලමු. හරි සර්. එතකොට දැන් මේකේ ඔන්න ඔහොමයි තියෙන්නේ. එතකොට මේ ටික හරිනේ එතකොට. එතකොට දැන් මම ඔයාට කිව්වා දැන් මෙතන SSH secure shell කියන්නේ මොකද්ද? telnet කියන්නේ මොකද්ද? serial කියන්නේ මොකද්ද කියලා. මේ අයලා අර hyper terminal එක දාගන්න නැති. ඇත්තටම දැන් Windows 7 වල Windows 10 වල hyper terminal නැහැ. එතකොට අපි මෙන්න මේ ෆයිල් දෙක කොපි කරලා දාගන්න. right? මේක ඇත්තටම කොපි කරලා දාගන්න ඕනේ C program files Windows NT කියන එකට දැම්මට පස්සේ අපිට මේ hyper terminal කියන එක Windows 10 වල උනත් use කරන්න පුළුවන්. දැන් මම එහෙම තමයි use කරන්නේ. මම ඇත්තටම මම නම් ඇත්තටම මම දැන් private software එකක් දාගෙන තියෙන්නේ. ඒ hyper terminal ඒකම එක තමයි. හරි. ඒක ඩවුන්ලෝඩ් කරපු ගමන් එනවා ඒක. දැන් මේ තියෙන්නේ ඔයාලා මේ මතක ඇති මේ Windows මේ 2000. මේ පේනවා දැන් ඉස්සෙල්ලා අපි කරපු එක. console access කොහොමද කරන්නේ කියන එක. හරි. මේ දැක්කනේ. මේ අපි මේක අපි දැන් මේ ටික කරපු එක. දැන් මේ ඇයිලා පුටි එක. නේ පුටි. මේ ඇර සීරියල් මේ සීරියල් මෙතන මේ සීරියල් ලයින් එකේ com1 මෙතන ස්පීඩ් එක මේකට කියන බෝඩ් රේට් එක බෝඩ් රේට් එක කියන data ස්පීඩ් එක. ඒක බෝඩ් රේට් එකේදී දැන් මෙතන 9600 තමයි සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් එන්නේ. ඒක සමහරලාට 15500 ඔහොම එනවා. හරි. ඒ බෝඩ් රේට් එක කියන්නේ ඒ කියන්නේ මොකක්ද දන්නවද? තමන්ගේ කම්පියුටරේ PC එකයි තමන්ගේ නෙට්වර්කින් ඩිවයිස් එකයි කොමියුනිකේට් කරන්න ඕනේ රේට් එක. දැන් මෙයා වැඩියෙන් දෙද්දි මෙයා අඩුවෙන් දීලා හරියන්නේ නැහැ. එතකොට මේ දෙන්නම බැලන්ස් ලෙවල් එකේ යන්න ඕනේ. right? සාමාන්‍යයෙන් කම්පියුටරේ පැත්තේ 9600 තියෙන්නේ.
දැන් මෙයා හදිසිය මෙයාට ඕනේ 15000 ගානක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි කරන්නේ මේ මෙතන මේ ස්පීඩ් එක වැඩි කරනවා. right? මොකද දැන් PC එක පැත්තේ ස්පීඩ් එක අඩු 9600 නේ එන 15400 දානවා. 15400 දැම්මොත් මෙතන 15400 එහෙම මැච් වෙනවා. නැත්තම් දැන් මෙතන හරියට දැම්මේ නැත්තම් ඕගොල්ලෝ බලන්න දැන් සීරියල් එහෙම ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් කරද්දී ඕගොල්ලෝ දැන් අපි මේවා කරා. අපි දැන් මේවා කරපු ඉඳලා අපි දන්නවා දැන් මේ ඒකයි මේකුණත් දැන් මේ කියන්නේ. මේ මොකද මේ බෝඩ් රේට් එක සමහරලාට සමහර ඩිවයිසස් වලට සීරියල් ලොග් වෙද්දිම ඒකේ තියෙනවා බෝඩ් රේට් එක මෙච්චරක් තමයි දාන්න ඕනේ. කොහොම තියෙනවා. එතකොට මේ බෝඩ් රේට් එකේ ප්‍රමාණය දාන්න ඕනේ. නැත්තම් ඒ දෙන්න කොමියුනිකේට් කරන්නේ නැහැ. ඒ කියන්නේ එක්කෙනෙක් data high එකෙන් එවනවා. මෙයා අපි කියමු දැන් මේ ඩිවයිස් එක data high එකෙන් එවන්නේ. එයාට හිමීට එවන්න බෑ. එයාගේ ඒක රේට් එකක් තියෙනවා. හැබැයි මෙයාට ඒක ගන්න බෑ. ගන්න බැයි නම් මේ දෙන්න කනෙක්ට් වෙන්නේ නැහැ. ඇත්තටම මේ දෙන්න කොමියුනිකේෂන් එකක් ඇති කර ගන්න නැහැ. මොකද මේ දෙන්නගේ බෝඩ් රේට් වෙනස්. ප්‍රශ්නයක්. එතකොට මේ දෙන්නට එතකොට මේ මගේ PC එකට බෑ මෙයාව කන්ට්‍රෝල් කරන්න. මෙයාත් එක්ක කනෙක්ට් වෙලා මෙයාව කන්ෆිගර් කරන්නත් බෑ. හරි? තේරෙනවනේ මේ ඇයිලා ප්‍රැක්ටිකල් ඉෂුස් මේවා ප්‍රැක්ටිකල් ඉෂුස්. එතකොට අපි මේ data sheet ඒ device එකට log වෙලා device එකේ model එක ගහලා ඒකේ data sheet එකේ ඒක අපි බලන්න ඕනේ. ඒකේ බලන්න ඕනේ baud rate එක supported baud rate තියෙනවා. ඒ supported baud rate එකක් දාගන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්ට දාගෙන තමයි මේ app එක හරහා ඒ device එකට connect වෙන්නේ. හරි මාර වැදගත් මේ point. මේවා practical මේවා. හරි. මේවා පොත්වල නැහැ ඇත්තටම මේවා. Taman හරි. දැන් මෙතන බලන්න දැන් මෙතන iOS mode hierarchy structure. දැන් මෙතන අර අපි අර ඉස්සෙල්ලා කතා කරපු ටික දැන් මම මේ කතා කරපු ඒ ටිකම තමයි දැන් උගන්වපු ටික මේ. හරි. දැන් මෙතන බලන්න මේ තියෙන්නේ privilege level එකේ. ඊට පස්සේ global configuration level එකේ. ඊට පස්සේ මේ එක modes තියෙනවා. right? දැන් අපි මේවා ඉස්සරහට පස්සේ කතා කරමු. එතකොට මේ දැන් මේ user execution user කියන්නේ මේ user level එක. මේ ඉස්සෙල්ලා කතා කරපු ඒවා user mode එක ගැන තමයි මේ කතා කරන්නේ. මේ user mode එක. මේ කහපාට part එක ඇවිල්ලා මේ privilege mode එක. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ මේ global configuration mode එක. මේ ටික. මේ තියෙන global configuration mode. එතකොට තව ටිකක් තියෙනවා අනිත් පැත්තේ මේ ඇවිල්ලා interface mode. හරි. එහෙම තියෙනවා. අන්න මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? මම මේ දැන් ඉගැන්නුවා පොඩ්ඩකට ඉස්සෙල්ලා. ඇයි මෙහෙම එන්නේ? කාටද කියන්න පුළුවන්? ඔය දැන් මේ ඔය device එකට log වෙච්ච පින්තූරයක් තියෙන අරගෙන. ඇයි එහෙම එන්නේ? අපේ log එකේ session එක වැරදිද? session එක වැරදි එකක්ද නැත්නම් IP එක වැරදි? නෑ session එකත් වැරදි නෙමෙයි IP එකත් වැරදි නෙමෙයි රුවන්. මෙතන තියෙන ප්‍රශ්නේ baud rate එක. අපි වැරදි එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇවිල්ලා මේ PC එකනේ දැන් මෙතන. දැන් device එක වෙන කොහේ හරි නේ.
ඔව් දැන් මෙයා ඩිවයිස් එකෙන් මෙයාට data එනවනේ මෙයාට එන විදියට මෙයාට කළමනාකරණය කරගන්න බෑ PC එකට මෙයාට දෙන කියන්නේ රේට් එක මෙයාට මැනේජ් ඔව්. කරගන්න විදිය. අන්න හරි. ඒතකොට ඇත්තට මේකෙන් වෙන්නේ මේ බෝට් රේට් එක මෙයාට සමානලාට බෝට් රේට් එක අඩුයි මෙයාගේ. මෙයාගේ 9600යි. මෙයා හැබැයි data එවනවා 15400 ස්පීඩ් එක. ස්පීඩ් එක වැඩි. හරි. එහෙම වුණාම මෙන්න මේ වගේ සීන් මේ දැන් මේවා අපි මේවා ඉතින් අපි දන්නවා මෙහෙම වෙනවා. ඕගොල්ලොත් දැන් මේවා ඉතින් ප්‍රැක්ටිකල් කරද්දී එන ඉෂුස්. හරි. ඒතකොට ඕගොල්ලෝ දැනගන්න දැන්ට අපිට අත්දැකීම් නෑ මේක. ඔව් මේවල දැනට අත්දැකීම් එනවා මේ ඩිවයිසස් අල්ලලා වැඩ කරන්න ගත්තට පස්සේ මේවා එනවා. එතකොට දැන් මේක ඇවිල්ලා ඒ වගේ එක්සැම්පල්. දැන් මම මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තේ ඒකයි. එතකොට මේ ඇවිල්ලා බෝට් රේට් එකේ ප්‍රශ්නයක්. දැන් බලන්න මෙතන මේ බෝට් රේට් එක COM29 මේ 19200යි. COM29 කියන්නේ මේ සීරියල් විදියට කනෙක්ට් වෙච්ච එක. හරිද? COM29 එනවා මෙයාට 19200 ක ස්පීඩ් එකකින්. හරි. දැන්ට සීරියල් ඉන්ටර්ෆේස් වලින් කනෙක්ට් වෙනවද තාම? නැත් කනෙක්ට් වෙනවා දැන් සාමාන්‍යයෙන් ලෝකලි සීරියල් කියන්නේ මෙහෙමනේ දැන් සීරියල් නෙවෙයිනේ දැන් කන්වර්ට් එක යූස් කරනවානේ සීරියල් to USB. USB එක දැන්. ඔව් සීරියල් to සීරියල් එනවා සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් ඔයයන් දැන් ඔයාගාව ඩෙස්ක්ටොප් එකක් නම් තියෙන්නේ. ඔයාගේ කොම්පෝට් එකක් යනවනේ එහෙනම් අර කන්වර්ට් එක ඕනේ නැහැ කෙලින්ම කොන්සෝල් කේබල් එක ගහන්න පුළුවන්. තාමත් අපි කොන්සෝල් කන්වර්ට් කරනවනේ සීරියල් to USB නේ. අනිවාර්යෙන් දැන් කෙලින් දැන් කොහොමත් කන්වර්ට් වෙනවා. දැන් සීරියල් දැන් ලැප්ටොප් ඩෙස්ක්ටොප් වලත් දැන් කොම් වෙන්නේ නැහනේ. කොම් වෙන්නේ නැහැ. දැන් USB නේ එන්නේ. ඒකින්ද තමයි සීරියල් to USB කේබල් එක ආවේ ඇත්තට. එතකොට සීරියල් to USB කේබල් එක අපි කනෙක්ට් කරන කොන්සෝල් එකට ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. USB හරහා තමයි. එතකොට හැබැයි USB ගැහුවට පස්සේ USB ගැහුවට එයා ඒක කොම් නම්බරයක් විදිහට තමයි ගන්නෙ. ඒ කියන්නේ ඒතර එයා ජීටර්ද යන ඒක ඒ කියන්නේ සිම්බල් රේට් එක ජීටර්ද එයා ගන්නෙ ඇනලයිස් කරන්නේ? ඔව් ඩිජිටල්. ඔව්. right. right. හරි. තව අපි මම අන්තිම විනාඩි 5ක් වගේ තියෙනවා. අපි මෙහෙම කරමු. මම මේකේ අර ඔයා ප්‍රශ්නයක් ඇහුවා show version එක. මම ඒක පොඩ්ඩක් කියන්න. so version එක පොඩ්ඩක් මට කිව්වනම් හරි. ඒ කියන්නේ එතකොට ඒකේ සගේ ලැබ් එකේ නේද? ඔව්. මේ රියල් රවුටර් එකක නේද ලොගින් තියෙන්නේ? ඔව්. right. show version. අරස පාස්වර්ඩ් රිකවරි එකේදී තමයි ඔක එන්නේ ගොඩක් වෙලාට අපිට එක සැරේක ආවා ඔය show version command එක. ඔව් දැන් මෙතන තියෙන්නේ 2x0a එහෙම එකක් නේද එන්නේ? මට මතක් නැහැ හරියට. ඔව් දැන් මෙතන දැන් මේ තියෙන්නේ right. දැන් මේ තියෙන්නේ හොඳයි. දැන් මෙතන ඇවිල්ලා මේ තියෙන show version එකේ iOS මේක ඇවිල්ලා C1900 එක මේ තියෙන්නේ මෙන්න මේක තමයි universal K9 මේක තමයි ඇත්තටම iOS එකේ නම right right මේක තමයි iOS එකේ නම right එතකොට ඔය ඉස්සර කරාස ඔව් මේක version එක මේ තියෙනවා 14.15.4 මේක තමයි iOS එකේ version එක හරිද සෝක අපිට අප්ඩේට් කරන්න පුළුවන්ද version එක පුළුවන් version එක අප්ඩේට් කරන්න පුළුවන් ඒ කියන්නේ මේකට version එකක් ආවොත් අප්ඩේට් කරන්න පුළුවන් ඒක වෙනම TFTP server එකකට දාලා TFTP server එකෙන් මේකට ගහන්න තියෙන අනිත් පැත්තට right හරි ඒක මම කරපු වීඩියෝ එකක් තියෙනවා මගේ channel එකේ
ප්‍රැක්ටිකලි මම කරන එකක් තියෙනවා. එතකොට දැන් මේකේ දැන් මේ තියෙන රවුටරේ මේ තියෙන ඇත්තටම ඉමේජ් ෆයිල් එක. මේ bin කියන්නේ ඒක. bin file එක. අන්න හරි bin file. මොකද සාමාන්‍ය iOS ෆයිල් එක එන්නේ bin file එකක් විදියට. bin file එකත් එක්කමනේ. මේ තියෙන්නේ ඇත්තටම iOS එකේ type එක. දැන් මම ඕගොල්ලන්ට මතකනේ කිව්වා දැන් මම ඉස්සර ඕගොල්ලන්ට මතක ඇති දැන් එන්නේ Cisco iOS එන්නේ universal එක. iOS universal කියන්නේ ඔයාගේ router එකට වෙන්න පුළුවන් switch එකට වෙන්න පුළුවන් universal එකක් එන්නේ ඒකෙදි හැම feature එකක්ම add වෙලා තියෙනවා. හැබැයි ඒ ඔයා ගන්න එක විතරක් enable වෙලා අනිත් ඒවා disable වෙලා එන්නේ. එතකොට ඔයාට තව මොකක් හරි ෆීචර් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඒකේ තියෙන ඔයාට Cisco වලට කියලා ඔයාට සල්ලි දීලා ඊට පස්සේ ඒගොල්ලෝ එවනවා ලයිසන් කී එක. ඒක මේකට ඇප්ලයි කරාට පස්සේ ඒ ෆීචර් එක enable වෙනවා. එහෙමයි කරන්නේ. දැන් මේ universal කියලා හැදුවේ ඒගොල්ලෝ ඇත්තටම හැදුවේ ඒගොල්ලන්ගේ ලේසියට. තනිකර මේ ලයිසනින් concept එකට ගියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දැන් router අපිටම routing විතරක් නම් ඕනේ. එයා routing එක enable කරලා එනවා. හැබැයි එයාට VPN මොනවා හරි services මොනවා හරි ඕන නම් එයා මේ universal iOS එකයි වෙනස් කරන්න ඕනේ නැහැ. ඒකෙම තියෙනවා. හැබැයි features disable කරලා තියෙන iOS එකෙන් ඒවා track කරන්න කොහොමත් බෑ. ඒවා disable කරලා තියෙන. එතකොට මේ license key එකත් එක්ක තමයි එයා tag වෙන්නේ. license key එක purchase කරාට පස්සේ තමයි ඒක Cisco එවනවා. ඒක guide එකක් කියනවා. ඒ guide එක බලාගෙන ඔයාලට දාන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ agent කෙනෙක් log වෙලා දානවා. එතකොට මේ feature එක වැඩ කරනවා. එතකොට ඒක තමයි මේ universal. දැන් ඉස්සරාවේ මෙහෙම ඉස්සරාවේ IP base කියලා එකක් ආවා. basic එක. ඊට පස්සේ IP services කියලා එකක් ආවා iOS එක. ඊට පස්සේ IP advanced services කියලා එකක් ආවා. advanced services කියලා. ඊට පස්සේ ආවා IP enterprise කියලා. enterprise. ඊට පස්සේ ආවා IP advanced enterprise කියලා ආවා. හරි. ඊට පස්සේ IP security කියලා ආවා. ඔහොම ආවා. එතකොට IP base කියන්නේ සාමාන්‍ය routing and services කියන්නේ පොඩ්ඩක් ඊට වඩා features වැඩි. advanced services කියන්නේ ඊටත් වැඩි. enterprise level එක කියන්නේ කොහොමත් වැඩි. advanced enterprise කියන්නේ එහෙම තියෙනවා. ඊට පස්සේ IP security කියන්නේ වෙනම. හරි. එතකොට iOS types තිබ්බා. එතකොට මේ iOS type සමහර ඒවා data support කරා. සමහර ඒවා voice support කරා. සමහර ඒවා video support කරා. සමහර ඒවා VPN support කරා. right? සමහර ඒවා routing support කරා. ඔහොම. එතකොට iOS එක iOS Cisco හදාගෙන හිටියා. හැබැයි දැන් මේ ළඟදී මොකද කරේ? universal iOS එකක් ගෙනාවා. මේ universal iOS එකේ මේ ඔක්කොම data, video, voice, VPN, security ඔක්කොම features already තියෙනවා. හැබැයි enable කරලා තියෙන්නේ ඔයා purchase කරපු එක විතරයි. අනිත් ඒවා ඔක්කොම disable. ඔයාට මගදී ඕන නම් enable කරගන්න පුළුවන් Cisco වලින් license අරගෙන. තේරුණා නේද concept එක? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔව් සර්. පැහැදිලි. right. ඉතින් මේ show සාමාන්‍යයෙන් router එකට log වුණ ගමන් මේ show version එක තමයි ගහන්නේ. show version එක ගහපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් මොකක්ද ඒකේ iOS එක. ඒකේ version එක මොකක්ද? right? ඒ ඔක්කොම detail ටික එනවා. ඒක නම මොකක්ද? කොච්චරක් up වෙලා තිබ්බද? ඒ ඔක්කොම details එනවා. show version කියන්නේ ඇත්තටම අපි අර කම්පියුටරේ show version කියන එක මම නිකම්ම කිව්වොත් අපි අර කම්පියුටරේ මේ this PC කියන i key එක right click කරලා properties යන්නේ. හරි ඒ වගේ තමයි. හරි. ඒ අපේ කම්පියුටරේ තියෙන දැන්ට තියෙන මේ තියෙන iOS එක ගැන තමයි ඒ පෙන්නන්නේ. ඒ පෙන්නන්නේ. අන්න හරි. ඒ වගේ ඒක තමයි command එක. හරි. හරි අපි අද මම හෙටත් ක්ලාස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් අපි බිනර ඔයාට කොහමද ඔයා දැන් අද අලුතෙන් ජොයින් උනේ සාපේ පරණ කට්ටිය මොකද නැත්තේ? නෑ නෑ බිනර අවුලක් නෑ ඉතින් අද පළවෙනි දවසේ ඒ කියන්නේ මම ඔය පැත්ත එච්චර ටච් කරලා නැහැ ඉතින් අපි ඉස්සරහට බලමුනේ ඔව් දැන් ටික ටච් කරන්න වෙයි වගේ නේ ටිකක් රවුටර් එක ස්විච් එක අල්ලගෙන යන්න මේ එහෙම අවුලක් නෑ මේ ටච් කරාට මුකුත් වෙන්නේ නෑ ටච්නේ කරන්න ඉතින් ඒකින්ද මේ ඕගොල්ලෝ දැන් මෙහෙමයි ඔය ඉස්සරහට සිස්ටම් විතරක් බලලා හරියන්නේ නැහැ මේවා ගැන නොලෙජ් එක තියෙන්න ඕන මම සාමාන්‍යයෙන් ඉතින් රවුටර් එකට පොඩ්ඩක් ලොග් වෙලා ඔය මේ IP configuration අර Wi-Fi වලට access දෙන ඒවා ටිකක් නම් පොඩ්ඩක් කරලා දිනවා මගේ මේ රවුටර් එකට. ඉන් එහා මුකුත් එහෙම කරලා නැහැ. හරි හරි ප්‍රශ්නයක් නැහැ ඔයා මේ සෙෂන් එකට සහභාගී වෙන්න ඕගොල්ලන්ට ඉතින් අවුලක් නැහැ ඉතින් මේ ඉස්සරහට ඕගොල්ලන්ට දැනුම රැස් වෙනවා ඉතින් අපි දැනුම රැස් කරලා දෙන්න සර් තනරින් පැත්ත කරනවා. මොකද්ද සර් තනරින් පැත්ත කරනවා නේ පොඩ්ඩක් ඉස්සරහට. ඔව් VPN ටනලින් නේ ඔව් ඒක තමයි ඒ වැදගත්. පැත්තක දැන් ඉස්සරහට තියෙනවා දැන් ඉස්සරහට VLAN කරන්න තියෙනවා රවුටින් තියෙනවා ඉතින් ඉස්සරහට ලොකු පාඩම් ටිකක් තියෙනවා එතකොට ඉස්සරහට ඉතින් ටිකක් අමාරු පාඩම් ටිකක් තියෙන දැන් මේක මෙහෙම කරගෙන යද්දි හරි මේ අපි කොහොම හරි කරගමු ඉතින් මේක ඉතින් මං කිව්වා වගේ මේක හදිසියෙ කරන්න බෑ මේක හිමීට ටික ටික දැනුම රැස් කරගෙන යන්න ඕන ගමනක් මේක රේස් දුවලා හරියන්නේ නැහැ ඒව පොඩ්ඩක් ඔව් රේස් එක ගන්න ඔළුවට වැටෙන්නේ නැහැ සර්. මේ යන විදිහ හොඳටම හොඳයි. සක්සෙස් වෙන්නේ නැහැ එහෙම කරලා අද පාඩම ගොඩක් හොඳයි. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා. දැන් ඉස්සරහට මේ කොහොමත් දැන් 2021ෙත් මම ඇත්තටම මගේ ප්ලෑන් එක තියෙන්නේ 2021ෙත් ෆුලි කොහොමත් මාසෙකට සෙෂන් 8ක් විතර කරනවා. එහෙම කරලා බලමු අපි එතකොට කොහොමත් දැන් මට කොහොමත් ඕනේ මේක මේ හොඳ ලංකාවේ ළමයිට වීඩියෝ 100ක් විතර හැදෙන්න ඕනේ මේ සිස්කෝ ඔක්කොමත් එක්ක ඒ කියන්නේ CCNA ෆුලි කවර් කරන වීඩියෝ 100ක් 150ක් වගේ හැදුනා නම් මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේ මගේ පැත්තේ ජොබ් එක ඉවරයි. ඒක CCNA පැත්තේ ඒක ඉවරයි. ඒක තමයි ටාගට් එක. බලමු ඉතින් මේ ටාගට් එක 2021 මම හිතනවා මට කරගන්න පුළුවන් වෙයි කියලා. අපිට යන්න පුළුවන් සර් 21 කියන්නේ මම. ඔව් 2021 දී වාරේ. අත්තියලා එකතු කරගෙන යා. ඔව්. හරි එහෙනම් අදට නවත්තමු බිනර. එහෙනම් රුවන් අපි එහෙනම් thank you අද සෙෂන් එකට. okay thanks okay bye take care. හරි ඕකේ good night. සෙට සෙෂන් එක. හෙට මන් දාන්න මේ වෙලාවටම කරමු අපි. right okay. okay bye.